ආයුබෝවන් ආයුෂ බොහෝ වේවා. අපි ඔබත් එක්ක කතා කරන්නේ අද 2022 ජනවාරි 1 වෙනිදා. 2022 සුවිශේෂී අවුරුද්දක්. මම දන්නේ පෙර කවරදාකත් වඩා විභාග තියෙන අවුරුද්දක් වේවි 2022. මම හිතන්නේ අනුන් වශයෙන් විභාග 4ක් හෝ 5ක් තියෙවි. ජනවාරි මාස විභාගයක් තියෙනවා ශිෂ්‍යත්ව විභාගය. පෙබරවාරි මාස විභාගයක් තියෙනවා උසස් පෙළ විභාගය. නැවත මේ මාස විභාගයක් තියෙනවා සාමාන්‍ය පෙළ විභාගය. එතකොට මේ වසරේ නියමිත උසස් පෙළ විභාගයක් මේ වසරේදී පවත්වීමේ යම් විලකඩක් තියෙනවා. ඒ නිසා විභාග වර්ෂයක අපි ඉන්නේ. ඒ නිසා ඔබත් එක්ක පොඩි වෙලාවක් අරගෙන කතා කරලා හොඳයි කියලා. ඇත්තටම මේක මම තීන්දුව කරපු එකක් නෙමෙයි. අපේ අප්පච්චි YouTube නාලිකාව අප්පච්චි Facebook page එක අප්පච්චි ටීම් එකේ අපේ ඇඩ්මින්ලා තමයි යෝජනා කළේ අපි 31 හරිය පළවෙනි දාරේ මේ වැඩසටහන කරමු කියලා. ඉතින් ඒ අනුව තමයි මේ වැඩසටහන දකින්නේ. 31 අපි ගොඩක් කාර්ය බහුල වුණා. මම ගොඩක් කාර්ය බහුල වුණා. දවසේ වැඩ කරලා සමාන කළා ගෙදරිනකොට අදිනම එක විතර වුණා. ඉතින් ඒ වෙලාව වැඩසටහනට සුදුසු වෙලාවක් නෙවෙයි නිසා අපි අද දිනේදී ඔබ හමු වෙනට තීරණය කළා. මේ වැඩසටහනේදී මුල් කාල සීමාව තුළ ඔබගේ මයික්‍රොෆෝන් එක ඔබට ඔන් කරන්න බැරි වේවි. මොකද මම මේක කරලා තියෙන සමහරවල් දරුවෝ ලොග් වෙනකොට මයික්‍රොෆෝන් එක දාලා දන්නේ නැහැ. සමහරවල් ගෙවල් වලින් කතා කරන ශබ්ද එනවා විසාරත් එක්ක. දමාරු දරුවෝ ඔන් දන්නේ නැතුව එයාලා කතා කරන ඒවා තියෙනවා. ඒ නිසා මුල් සෙෂන් එකේදී මයික්‍රොෆෝන් ඔෆ් වෙලා තියෙවි. ඊට පස්සේ මේකේ අගභාගයේදී මේ වැඩසටහන කරන කොටසේදී අපි Q&A සෙෂන් එකක් කරනවා. ඔබගේ ප්‍රශ්න වලට සජීවී උත්තර දෙනවා. ඒ අවස්ථාවේ ඔබ මයික්‍රොෆෝන් කරලා අහන්න පුළුවන්. මහන් නැච් කරවල ඉන්නවනම් ටයිප් කරන්න පුළුවන් chat box එකට ඔබට මොනවද ගැටලු තියෙනවා. right හොඳයි. අපි අද දවසේ පටන් ගමු. අද ජනවාරි 1 වෙනිදා. ජනවාරි 1 වෙනිදාවක් කියලා කියන්නේ සුවිශේෂී දවසක්. ජීවිතේ බොහෝ අය තමන්ගේ ජීවිත වෙනස් කරගන්න උත්සාහ කරන දවසක්. මේක සම්බන්ධ නැහැ මේ බලාගෙන ඔබ හිතලා බලන්න ඔබ අද දිනේ වෙනුවෙන් කොච්චර සූදානම් වුණාද? බොහෝ නිවෙස්වල නිවස් හොදනවා, පිටාරු කරනවා, විවිධ අනුකම්පාවක් කටයුතු කරනවා. කොහොම හරි පිළිසුදු කරගන්නවා. ඒ අතරේ පාසලෙන් දරුවෝ ඉන්නවනම් එළ උත්සාහ කරනවා. තමන්ගේ කාමරය සුද්ධ කරගන්න, තමන්ගේ ගෙදර සුද්ධ කරගන්න, විශේෂයෙන් කාමරය, පොත් මේසි, ඊට පස්සේ ඇඳ මේ දේවල් වෙනස් කරගන්න උත්සාහ කරනවා. එතකොට මේ උත්සාහය ඔබ හිතලා බලන්න දැන් මේ පළවෙනි ජනවාරි 1 වෙනිදා සමහරව කවුරුත් මෙතන නෙමෙයි. මෙතන ඉන්න හැමෝම ඔබේ ජීවිතේ ජනවාරි 1 වෙනිදාවල් 15ක් විතර සමරනවා. ඔබේ ජීවිතේ ජනවාරි 1 වෙනිදාවල් 15ක් විතර සමරලා තියෙනවා. ඒකෙන් 7ක් 8ක් මතකෙත් තියෙනවා. ඔබ හිතලා බලන්න ඔබ ජනවාරි 1 වෙනිදාවල් කීයක ජීවිතේ වෙනස් කරගන්න උත්සාහ කළාද? මම මේ අවුරුද්දේ ඉඳන් හැදෙනවා හැදිලා එහෙම කියලා කියනෝනේ. අපි එහෙම හිතලා තියෙනවා. මම ගිය අවුරුද්දේ කරපු මොන වැඩ ටික ගිය අවුරුද්දේ කරපු නොකර යුතු වැඩ ටික කරන්නේ නැහැ. මම මේ අවුරුද්දේ සොදර සැලසුම් කරනවා කියලා අපි ජනවාරි 1 වෙනිදාට දැන් දෙසැම්බර් 30 කරනකොට කාමරස් කරනවා, කඩනවා, ඇඳට හොඳ ෂීට් එකක් දානවා, මේසෙට හොඳ මේසෙට දානවා, මේසෙ පොඩි පිළිවෙලට හදනවා, පන්ති පොත් වෙනවා, ඉස්කෝලේ පොත් වෙනවා, පාස් පේපර්ස් වෙනවා, ෂෝට් නෝට්ස් වෙනවා, ලස්සනට හදලා මලක් ගහලා බිත්තිය බින්දුරයක් ගලවනවා. මේ දේවල් ගොඩක් කරනවා. හැබැයි අවාසනාවට කරුණ තයිපොංගල් දවස වෙනකොට මේ වගේ තයිපොංගල්දී 14 වෙනිදා 14 15 කියන දවසේ එක තයිපොංගල් වෙනවනේ. පළවෙනිදා අර අච්චර ලස්සන කරලා හදපු කාමරේ 15 වෙනිදා වෙනකොට ආයෙත් පෙරදිවිච තත්ත්වයට වෙනවනේ. පෙරදිවිච තත්ත්වයට වෙනවනේ. කාමරේ දෙන ඇඳුම් ඒක කියන්නේ ගුලියා නේද? රෙදි මොට්ටනියක් තියෙනවා. ඒ රෙදි මොට්ටනිය තියෙන ඇඳුමට ඇඳේ ඉඳා ගන්න ඕන නම් අපි රෙදි පොට්ටිය දාන පුටුවට පුටුවේ වඩින්න ඕන නම් අපි ඉස්සන් දානවා ඇඳුමට. ඔය මට්ටම නැවතවර කාමරේ එනවා තයිපොංගල් දවසට කලින්. එතකොට ඇයි එහෙම වෙන්නේ? ඇයි එහෙම වෙන්නේ? අපි ජනවාරි 1 වෙනිදා පොඩි අයිකොනික් දවසක් මයිල්ස්ටෝන් එකක් නේද? අපි ඒ වෙනුවෙන් සූදානම් වෙනවා. හැබැයි අපි කන්ටිනියු කරන්නේ. නිසා අන්න එතනයි වැරද්ද තියෙන්නේ. අපි මේ සූදානම් වීම කන්ටිනියු කරන්න ඕනේ. ඇමරිකානු ජාතික ලේඛකයෙක් ඉන්නවා ජෙරි ස්පෙනලි කියලා. ජෙරි ස්පෙනලි කියලා තියෙනවා I love beginnings. මම කැමති ආරම්භයකට. If I were the in charge of calendars, every day would be the January 1st.
මම ආරම්භයට හරි කැමතියි. ඒ නිසා කැලෙන්ඩරේ අයිතිය බාරකාරත්වයේ මට තිබුණා නම් මම සෑම දවසක්ම ජනවාරි පළවෙනිදාවක් කරනවා. එහෙනම් අපි හැම දවසක්ම බොහොම සුබවාදීව වැඩ කරගෙන යනවා නේද? ඒ නිසා ඔබේ කැලෙන්ඩරේ ඉන්චාර්ජ් ඔබේ ජීවිතේ හැම දවසක්ම ජනවාරි පළවෙනිදාවක් කරගන්න. ඔබේ ජීවිතේ හැම දවසක්ම ජනවාරි පළවෙනිදාවක් කරගන්න. ඒ හදපු පිළිවෙල, ඒ හදපු වැඩසටහන ඔබ හැමදාම ක්‍රියාත්මක කරන්න. ඒක කළත් ඇති අපිට අභියෝගය ජය ගන්න. අභියෝගය ජය ගන්න ඒක කළත් ඇති මෙතනින් එහාට කතා නොකර. ජීවිතේ හැම දවසක්ම මතක තියාගන්න ජනවාරි පළවෙනිදාවක් කරගන්න. ජනවාරි පළවෙනිදාවක් කරගන්න. වැඩ සියල්ල සැලසුම් කරන්න කලින් දවස් සැලසුම් කරන වැඩ ටික ඔක්කොම පළමුව ඉදල් කරන්න. වැඩ සැලසුම් කරන්න නැතුව පහුව දවසේ අවදි වෙන්න එපා. වැඩ සැලසුම් කරලා දෙන්න මෙන්න මේ දවස් මෙන්න මේ වැඩ ටික මම කරනවා. right? ඒ වුණාම අපිට ලේසි. අපි දන්නව කරන්න ඕන මොනවද කියලා. සමහර දවස් වලට අපි නැගිටලා කල්පනා කරනවා අද මම මොනවද කරන්නේ මට මොනවද මගේ යන්න දෙයක් දාන්නේ. හැබැයි සැලසුම් හැදුවට මදි. අපි වැඩ ප්ලෑන් කළාට මදි. ඒ ප්ලෑන් එක ක්‍රියාත්මක කරන්න ඕනේ. සිහින තිබුණාට වැඩක් නෑ වර්කින් ප්ලෑන් එකක් නැතුව. සිහින තිබුණාට වැඩක් නෑ වර්කින් ප්ලෑන් එකක් නැතුව. ඒක වර්ක් ප්ලෑන් එකක් අනිවාර්යයෙන්ම තියෙනවා. වර්ක් ප්ලෑන් එකක් අනිවාර්යයෙන්ම තියෙනවා. හරි. හොඳයි. එතකොට අපි ඔබේ ජීවිතයේ පොදු උපදේශයක් පොදු අවවාදයක් දුන්නේ කොහොමද අපි හැම දවසක්ම ජනවාරි පළවෙනිදාවක් කරගෙන ජීවිතේ දිනන්නේ කියන්නේ. විභාග වෙනුවෙන් අපිට මොනවද කරන්න පුළුවන්? ළඟම විභාග තුනක් තියෙනවා. ශිෂ්‍ය විභාගයෙන් දරුවෝ නම් හිතන්නේ කවුරුවත් මගේ දේශනය අහන්න සම්බන්ධ වෙලා ඉන්නවා කියලා. මොකද එයාලට මේ දෙක එක ලැබෙන්න විදියකුත් නැහැ මම හිතන විදියට. හැබැයි මම විශ්වාස කරනවා සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ හදාරන දරුවෝ බහුතරයක් මේකට සම්බන්ධ වෙලා තියෙනවා. දැන් මේ විභාගයේ මේ වෙනකොට බොහෝ අයට බොහෝ ප්‍රශ්න. සමහර අය ලෑස්ති වෙලා හරි සමහර අයට තාම බයයි. මට මේ ලෑස්ති වෙච්ච ප්‍රමාණය කරගන්න පුළුවන් වෙන්නේ. සමහර අයට නිදිමත හැදෙනවා. සමහර අයට නිදිමතක් හැදෙනවා. ඒක වළක්ව ගන්න ඕනේ. ඉතින් නිදිමතක් හැදෙන වළක්ව ගන්න ඕනේ. සමහර අය ටයර්ඩ් දැන් වැඩ කරලා ඇයි වැඩ කරන්න ඕන කාලේ ගොඩක් පාස්ට ගියා. පෞගිය අගෝස්තුවේ තියෙන දේ විභාගෙ නෙමෙයි. නේද? ඒකට මාස 6ක් විතර පස්සට ගිහලා ටයර්ඩ්. ඉතින් මේ ප්‍රශ්න ගොඩකට අපිට උත්තර ලියන්න තියෙනවා. මේ ප්‍රශ්න ගොඩකට අපිට උත්තර හොයා ගන්න තියෙනවා. උත්තර ලියන්න විභාගයක් නෙමෙයි. ජීවිතේ තියෙන ප්‍රශ්නයක්. පුතේ මේ නිදිමත හැදෙන එක මම ඔබට කතාවක් කියන්න. නිදිමත හැදෙන කතාවක් කියන්න. නිදිමත හැදෙන එක වළක්ව ගන්න තියෙන හොඳම ක්‍රමය තමයි අපිට බර්නින් ඩිසයර් එකක් තියෙනවා. බර්නින් ඩිසයර් එකක්. දැන් මම දැනග අපි Google form එකක් දුන්නා. ඒක Google form එකේ තිබිච්ච ප්‍රශ්න වලට දීලා තියෙච්ච ඔබගේ බලාපොරොත්තු වෙන්නේ මොනවද කියලා අපි දීලා තියෙච්ච අවස්ථාවන් වලදී දීලා තියෙච්ච අවස්ථා ගොඩක් අය දීලා තිබුණා මයින්ඩ්සෙට් එක වැදගත් කියලා. මයින්ඩ්සෙට් එක වැදගත්ද කියලා මම ඔබට කියන්න ඕනේ මයින්ඩ්සෙට් එක අනිවාර්යයෙන්ම වැදගත්. මයින්ඩ්සෙට් එක අනිවාර්යයෙන්ම වැදගත්. පළවෙනි කාරණාව තමයි මයින්ඩ්සෙට් එක. ඔබ ඉන්නේ සර්වයිවල් මයින්ඩ්සෙට් එකක නම් අපිට මේ ගමන ගොඩක් දුර යන්න බෑ. සර්වයිවල් මයින්ඩ්සෙට් කියන්නේ මොකක්ද? ඇඟ බේරා ගන්න වැඩ කිරීම. ඒකට අපිට සර්වයිවල් මයින්ඩ්සෙට් එකක් කියනවා. මේ සර්වයිවල් මයින්ඩ්සෙට් එකකින් කවදාවත් කෙනෙකුට සාර්ථක වෙන්න බෑ. යාළුවගෙන් බලලා හෝම්වර්ක් කරන්නේ සර්වයිවල් මයින්ඩ්සෙට් එකකින් නෑ. හෝම්වර්ක් නොකර බඩේ අමාරුව හැදෙන වෙලාවට සර්වයිවල් මයින්ඩ්සෙට් එකකින් නෑ. ජීවිතේ දිරන්න ඉස්සරහට යන අය තමන්ට නැති වුණා වගකීම් දරාගෙන ඒ වගකීම් පවා ඉෂ්ට කරගෙන ඉදිරියට යනවා. right? ඒ තමාගේ වගකීම නොවුණා. ගුරුවරයා කිව්වේ නැතත් මේ ප්‍රශ්නෙට උත්තර ලියාගෙන යන්න කියලා ඒක උත්තර ලියාගෙන ගුරුවරයාත් එක්ක කතා කරලා උත්තර දෙන ප්‍රශ්නෙට උත්තර බලා ගන්න. අන්න ඒයි තමයි දියුණු වෙන ගමනක පොසිටිව් මයින්ඩ්සෙට් එකකින් ඉන්නයි. right? පොසිටිව් මයින්ඩ්සෙට් එකකින් ඉන්නයි. ඒ නිසා අපේ මයින්ඩ්සෙට් එක අතිශයින්ම වැදගත්. ඔබට මම කලින් දවසකදී කරපු වැඩසටහනක මම හිතන්නේ මොටිවේෂන් ඔන්ලි channel එකේදී
මම දවසක් chat එක voice chat එකක් කරලා voice chat එකේදී මම කිව්වේ ඔබ අරමුණක් ගන්නට අවශ්‍යයි. ඔබ අරමුණක් ගන්න අවශ්‍යයි. මතක තියාගන්න. ලොකු අරමුණක් තියෙන්න ඕනේ. right? ඔබට ටාගට් එකක් තියෙන්න ඕනේ. මම යන්නේ කොතෙන්ද කියන එක. මේ පෙබරවාරි විභාගයේ දරුවන්ට තාම ටාගට් එකක් නැත්නම් දැනුත් ඇති ටාගට් එකක් කරගෙන යන්න. right? දැනුත් ඇති ටාගට් එකක් කරගෙන ගමන යන්න. ටාගට් එකක් ගන්න. ටාගට් ගන්න කිව්වහම survival mindset එකේ ඉන්න ටාගට් ගන්න. විභාගයේ අර්ථම් පාස් වුණොත් පාස් කියන්නේ. නේද? ඔක මම මෙහෙම කිව්වොත් දැන් මේ අවුරුද්දේ උසස් පෙළ ලියන දරුවන්ට මේ ගොඩක්ම ප්‍රායෝගික කතාවක්. ඔබ හිතන්න මේ ඔබ සාමාන්‍ය පෙළ ප්‍රතිඵල ලබලා උසස් පෙළ පන්තියට අහම ඔබ ඉන්නේ අයිලන්ඩ් රෑන්ක් එකක් දාන්න බලාගෙන අයිලන්ඩ් රෑන්ක් එකක් දාන කොහොමද අයිලන්ඩ් රෑන්ක් එකක් දාන්න විශ්වවිද්‍යාලය යනවා කියලා ලොකු ටාගට් එකක් හදාගෙන ඉන්නේ. හැබැයි සමහර ලාවට ඔබ උසස් පෙළ ප්‍රතිඵලය ඔබේ ඒ 9යි ඒ 8යි නම් ඔබ වැඩ කරන්නේ නැහැ. උසස් පෙළ පන්තියට වැඩ කරන්නේ නැහැ. වැඩ කරන් ඉන්නවා. අපි ඕලෙවල් එකක් ගත්තේ එතකොට මහන්සිලාට මේ ඕවච්චර දේවල් නෙවෙයි. නේද? ඒ විෂය 9කින් හැප්පිච්ච අපිට මේ විෂය තුන මොනවද? ඒක අපේ මයින්ඩ්සෙට් එක තියෙන්නේ. ඒ මයින්ඩ්සෙට් එකේ ඉඳලා අපි වැඩ කරන්නේ. අපි වැඩ කරන්නේ බලා ඉන්නවා. පළවෙනි වාර විභාගයේ තියෙන ලොකු මාරුවක් නැහැ. පොඩි පොඩි ප්‍රශ්න දෙකක් තියෙන්නේ. රයිට්? දෙවෙනි වාර විභාගයේ තිබ්බහම තියෙනවා. ඊට වඩා ටිකක් අමාරුයි වගේ නේද? කමන්නේ. අයිලන්ඩ් රෑන්ක් එක නැතිව තවන්නේ. මට විශ්වවිද්‍යාලය ගියොත් ඒ කියන්නේ උදාහරණයක් අල්ලගත්තු ගණිත විෂය හදාන්න දරුවෙක්. මැත්ස් කරන දරුවෙක්. නෑ මට අයිලන්ඩ් රෑන්ක් එක නැතිව ගමන්නේ මට ඉංජිනේරින් ෆැකල්ටි යන දෙමුත් ඇති. ඊළඟ වාර විභාගෙනවා. දැන් පුතේ මෙයා මොකද සිහිනේ පොඩ්ඩක් පල්ලෙහාට දැම්මනේ. ඒක ආයෙ වැඩ කරන්නේ. සිහිනේ පල්ලෙහාට දැම්මනේ. ඊළඟ මම ආයෙ මහන්සි වෙන්න ඕනේ ඉන්නවා. ඊළඟ වාර විභාගෙනවා. තවත් දක්වන ටිකක් අඩේ විභාගය අමාරුයි. අපි හිතුවන ඉංජිනේරින් ගන්න ඕනේ මට යන්දා සීතුනක් දාලා ෆිසිකල් ගියා ආයි සීනේ පල්ලෙහා දානවා ආයි වැඩ කරන්නේ ඒ සීනේ පල්ලෙහා දානවා එහෙම නෝඩ ඊළඟ වාර විභාගෙනවා දැන් කතාවද දෙන්න අමාරුයි මේ විශ්වවිද්‍යාලය යන්න ඕනේ උසස් පෙළ සමත් කියන විභාගේ පාස් වුණොත් ඇති නේද ඒ මිත්‍ර ආයි වැඩ කරන්නේ කොහොම කියලා ඉස්කෝලේ ඉඳන් අවසාන වාර විභාගය රැමී යහම අපි සිතුවිල්ලක් ගන්නවා ජයග්‍රහණය නෙවෙයි සහභාගී වීමයි වැදගත්. එහෙම කියනවනේ. ජයග්‍රහණය නෙවෙයි සහභාගී වීමයි වැදගත්. ලද දෙයින් සතුට වෙන්න පුරුදු වෙන්න ඕනේ. අන්න අනිත්‍ය මතක් වෙනවා. අනිත්‍ය මෙනෙහි කරන්න ගන්නවා. ලද දෙයින් සතුට වෙන්න. ඒ නිසා ඒවා වැරදි සංකල්ප බුදුහාමුදුරුවෝ ලද දෙයින් සතුට වෙන්න කියලා කිව්වේ කාටවත් තමයි මෙතෙන්දී කියන්නේ නැහැ කාලය ගත නිසා. ඒව උත්සාහ නොකර ඉන්න කියලා නැහැ කාටවත්. ඒ නිසා ඔබ මතක තියාගන්න ඔබ සිහිනයක් හදාගන්න ඔබ ටාගට් එකක් හදාගෙන ටාගට් එක වෙනුවෙන් ඔබේ හැමදේම උනත් කමන්නේ කැප කරන්න. ඔබේ තරුණ ජීවිතේදී right බස් එල්ලම් කරන්න තියෙනවා ඔබ කන්න තියෙනවා ඔබ නාන්න තියෙනවා ඔබ නිදා ගන්න තියෙනවා මේවා කැප කරන්න. හැබැයි කොයි වෙලාවකවත් ඔබේ සිහිනය කැප කරන්න එපා. right now compromise your dream. මේ සිහිනය කැප කරන්න එපා. සිහිනය වෙනුවෙන් අනිත් හැමදේම කැප කරන්න. right එතකොට මේ සිහිනයක් ගන්න කිව්වහම ටාගට් එකක් ගන්න කිව්වහම අපේ දරුවෝ ගොඩක් වෙන බොහොම පල්ලෙහාට ටාගට් ගන්න. මම උසස් පෙළ සමත් වෙලා විශ්වවිද්‍යාලයට යනවා. එහෙම බෑ පුතේ. ඩ්‍රීම් එකක් වුණාම ස්මාර්ට් වෙන්න ඕනේ. හැමදේම නේ ස්මාර්ට් නේ. මම ස්මාර්ට් නැති වුණාට නේ. මම ස්මාර්ට් නැති වුණාට ලෝකේ හැමදේම නේ ස්මාර්ට්. ස්මාර්ට්ෆෝන් තියෙනවා නේද? ස්මාර්ට් ටීවී තියෙනවා. ස්මාර්ට් කම්පියුටර්ස් තියෙනවා. කොහොමද ඒවත් හැමදේම ස්මාර්ට්. අපේ ඩ්‍රීම් එක ස්මාර්ට් වෙන්න ඕනේ. ස්මාර්ට් කියන්නේ ස්පෙસિෆික් වෙන්න ඕනේ, මෙෂරබල් වෙන්න ඕනේ, අචීවබල් වෙන්න ඕනේ, රියලිස්ටික් වෙන්න ඕනේ. නේද? ඒ වගේ තමයි ටයිම් ෆ්‍රේම් එකක් තියෙනත් ඕනේ. මම මගේ උසස් පෙළ විභාගයේ 2021 මගේ පාසලේ හොඳ ප්‍රතිඵල ලබාගෙන මම මොරටු විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පීඨයට ඇතුළත් වුණා. අන්න සිහිනය. මම උසස් පෙළ විභාගයේ දිවයිනේ සමස්ත දිවයිනේ කුසලතාවලේ පළවෙනි 10 දෙනා අතරට ඇතුළු වෙලා ලංකාවේ හොඳම විශ්වවිද්‍යාලයේ හොඳම පාඨමාලාවක් තුනක්. එහෙමයි ගන්න ටාගට්. එහෙම ටාගට් ගන්න කිව්වම අපේ සමහර දුරවතල කියනවා මම කොහොමද එහෙම මගේ පාසලේ හොඳ ප්‍රතිඵලයක් ගන්නේ? මට වඩා දක්ෂ 20ක් විතර අපේ ඉස්කෝලේ ඉන්නවා. මගේ පන්තියේ ඉන්නවා. මම දවසක් කොළඹ ආනන්ද විද්‍යාලයේ දරුවෙකුට මේක කිව්වා. මේක කිව්වම එතන මට කියනවා කොහොමද සර් මම මේ මගේ පාසලේ හොඳ ප්‍රතිඵලයක් ගන්නේ?
මට වඩා දක්ෂ 20ක් විතර අපේ පන්තියේ ඉන්නවා. ඒතර මම මේ දරුවගෙන් ඇහුවා පුතේ ඔබ මේ දක්ෂතාවයේ මැනපු මිම්ම මොකද්ද? ඔයා මට වඩා එයාලා දක්ෂයි කියලා කොහොමද දීපු කරේ? මේ සිතින් ඒගොල්ලෝ ඕනේ ප්‍රතිඵල මට වඩා වෙන්නේ. අපි වාරි වහින් ගත්තා සර් මම හිටියේ 21 දිනයකනේ 20 දින මට උඩින් හිටියනේ. පොඩි සාමාන්‍ය තර්කයක් තියෙනවා වගේ පේනවා නේද? එයා කියන කතාව අවුරුදු 6ක් හිටියා සාම්පොඩි 6 7 8 9 11 වෙනවා නෙවෙයි. පන්ති හැමදාම මම 21 මට වඩා දක්ෂ 20ක් ඉන්නවා. ඉතින් මම කොහොමද එයාලා අභිභවා යන්නේ? That is mindset. That is mindset. අපේ mindset එක කොට වෙලා තියෙන්නේ. මෙයාලා මට වඩා දක්ෂයි මට ඊට වඩා පිම්මක් යන්න බෑ කියලා අපි ස්ට්‍රාම් වලට කොට වෙලා. මම පොඩි උදාහරණයක් කියන්නම්. එක්තරා දුර පැනීමේ ශූරයෙක් හිටියා. අවාසනාවට මට නම මතක නැහැ. right? එක්තරා දුර පැනීමේ ශූරයෙක් හිටියා. මෙයා තමයි එදා එවකට ලෝකයේ හිටපු දුර පැනීමේ ඔලිම්පික් රන් පදක්වන හිමිකම් ලාභියා. වසර කීපයක් ඔලිම්පික් රන් පදක්වන දිනපු කෙනා. right? ඒතකොට එයා දන්නවා එයාට පහින්න පුළුවන් දුර. අර ඔබ දැන් හිතාගෙන ඉන්නවා වගේ මම පන්ති 21 ඉන්නවා කියලා මට වඩා 20ක් ඉන්නවා කියලා එයාගේ තරම දරගෙන ඉන්නේ. මට පනින්න පුළුවන් දුර මෙච්චරයි. මේ දුර පැනනහම මට වඩා පයින්න කෙනෙක් නැහැ කියලා එයා දන්නවා. එයා දන්නවා මට වඩා පයින්න කෙනෙක් නැහැ කියලා. එතකොට එයා 1968 සමා ඔලිම්පික්. එයාගේ පුරුද්දක් තිබුණා පුතේ. එයාගේ පුරුද්දක් තිබුණා මොකද පුරුද්ද? එයා දැන් ඔබ දන්න දුර පයින්නකොට දුර එනන් දුවගෙන ඇවිල්ලා සීමාවක් තියෙන සීමාවට අඩිය දාලා මේ පයින්නේ. ඒතකොට එයා දන්නවා මේ සීමාව ඉඳන් එයාට පයින්න පුළුවන් දුර දන්නවා. අපි તો මීටර 8.5යි කියලා. right? මීටර 8.5යි නම් එයා කරන වැඩේ එයාගේ හිස් වැස්ම කැප් තොප්පිය ගිහිල්ලා ඒ මීටර 8.5 කියන දෙනින් තියලා යනවා. හරි? මීටර 8.5 කියන දෙනින් තියලා යනවා. තියලා ඇවිල්ලා තමන්ගේ සීමාවට ඇවිල්ලා පනිනවා. පයින්නේ තොප්පිය දිහා බලන්න පයින්නේ. ඒතර මීටර 8.5යි එයාට රබරක හම්බ වෙනවා. 1968 සම ඔලිම්පික් මොකද මෙක්සිකෝවේ තිබුණේ. මේ සම ඔලිම්පික් ඉක්වල වෙලාවේදී මේ අපි මගේ කතානායකයා සුපුරුදු විදිහට තමන්ට පයින්න පුළුවන් දුර ප්‍රමාණයට ගිහිල්ලා තමන්ගේ හිස්වැස්ම තියලා යනවා. තමන්ගේ හිස්වැස්ම තියලා යනවා. තියලා ඔහු අනිත් පැත්ත බලාගෙන තමන්ගේ සීමාවට යනවා. දුර සීමාවට යනවා. මේ යනකොට මේ ගමන කරනකොට පුතේ මේ ග්‍රවුන්ඩ් එකේ ස්ටාෆ් එකේ කෙනෙක්ගේ කකුල වැදිලා අර යාගේ හිස්වැස්ම තව ටිකක් දුර මීටර භාගයක් විතර එහාට මීටර භාගයක් විතර දුරට විසු වෙනවා. ඒක දැන් මේ අපි කතානායකයා දන්නේ නැහැ එහෙම දෙයක් වුණා කියලා. right? එහෙම දෙයක් වුණා කියලා අපේ කතානායකයා දන්නේ නැහැ. එයා තමන්ගේ සීමාවට යනවා. සීමාවට ගිහලා බලනකොට තමයි තොප්පිය හරයි ඒක තියෙනවා. එයා දුවගෙන ඇවිල්ලා ලොකු යම්මක් කරගෙන පයින් තොප්පියට. මොකද වෙන්නේ? එයාට හරියට තොප්පියට වෙන ගන්න පුළුවන් වෙනවා. එයා ප්‍රාණුවක් දාගෙන හිටියා මට පුළුවන් 8.5යි කියලා. හැබැයි එයා නොදන්න අපි ටාගට් එක ටිකක් එහාට ගියා. එයාට ඒක පයින්න පුළුවන්. ඒ කියන්නේ මොකද? අපේ ඇඟේ හැකියාව තියෙනවා, ටැලන්ට් එක තියෙනවා, පොටෙන්ෂල් එක තියෙනවා, මේ විභව ශක්තිය තියෙනවා. හැබැයි අපි ඒක අඳුරන්නේ නැහැ. ඒක අපි අඳුරගෙන නැහැ. අපි තුල ඒ ශක්තිය තියෙන බව අපි දන්නේ නැහැ. අපි තුල ඒ ශක්තිය තියෙන බව අපි දන්නේ නැහැ. ඒ නිසා අපි අපේ උපරිම ශක්තිය යන්න නැතුව ඊට පල්ලෙහා තැනක නතර වෙලා ඉන්නවා. ඒ නිසා අපේ ඔබ මොන විභාගෙ ලිව්වත් ගොඩක් උඩින් ටාගට් එකක් ගන්න ඕනේ. ගොඩක් උඩින් ටාගට් එකක් ගන්න ඕනේ. අරගෙන ඒ ටාගට් එක වැඩ කරනවා. ටාගට් එක වැඩ කරනවා. right? එහෙම තමයි වෙන්නේ. right? එතකොට මේ ටාගට් එකට වැඩ කරනකොට අපිට තව ක්‍රමයක් ගොඩක් තියෙනවා. right? ජීවිතේ අපි බලන්න සාමාන්‍ය මිනිස්සෙක් සහ ජීවිතේ දිනපු මිනිස්සෙක් අතර වෙනස. සාමාන්‍ය මිනිස්සෙක් සහ ජීවිතේ දිනපු මිනිස්සෙක් අතර වෙනස. සාමාන්‍ය අය වැඩ කරන්නේ පැය 8ක් විතර. ඒගොල්ලෝ කාර්යාලයට ගත්ත මේ පැය 8ක් වැඩ කරන්නේ නැහැ. මේ කතා කරන්න ආවම තේ බොන්න කන්න බොන්න ඔහොම ගොඩාක් වෙලා යනවා. හැබැයි ජීවිතේ දිනපු මිනිස්සු දවසට පැය 10ක් විතර වැඩ කරනවා. දවසට පැය 10ක් විතර වැඩ කරනවා. එහෙම ජීවිතේ දෙන්නදී. right? පැය 10ක් විතර. ඔය ඕනම ජීවිතේ දිනපු කෙනෙක්ගේ කතාවක් කියවලා බලන්න. දවසට පැය 10ක් නිදාගෙන ජීවිතේ දිනපුවා ඉන්නවා කියන්නේ. ඔබ ස්ටිව් ජොබ්ස්ගේ කතාව බලුවත් ඔබ බිල් ගේට්ස් මහත්මයාගේ කතාව බලුවත් කාගේ කතාව බලුවත් එහෙම සරලව පහසුවෙන් ජීවිතේ දිනපයි නැහැ. එලොන් මාස්ක්ගේ කතාව අහලා බලන්න. එයා කොච්චර කාලයක් වැඩ කරනවද කියලා. ඒ නිසා අපි මෙහෙම ටාගට් එකක් අරන් යනකොට ඒකට වර්ක් ප්ලෑන් එකක් දෙන්න ඕනේ.
ඒකට සමහර මේ ඔබට හිතෙන්න පුළුවන් ඔය මේවත් මේකට ඕනේද මේවා හරි බොළඳ දේවල් කියලා. උදාහරණයක් මම මෙහෙම කිව්වොත් මම ඔබට කියනවා ඔබ එහෙම ටාගට් එකක් ගත්තට පස්සේ ඔබ උදේ හවසේ ටාගට් එක මෙනෙහි කරන්න ඕනේ. උදේ හවස ටාගට් එක මෙනෙහි කරන්න ඕනේ. ඔබ යටි හිතට දෙන්න ඕනේ අදහස. මට මම මෙන්න මේක ටාගට් එකකට යන්නේ කියලා. එතකොට අපි හිතට අදහස් දෙනවා හිත අපේ පාලනය කරනවා. හිත නෙමෙයි අපේ පාලනය කරන්නේ. ඔබ බලන්න සමහර කරුණු කාරණා සමහර ඔබ ඇබ්බැහි වෙච්ච දේවල් ඔබට වළක්ව ගන්න නතර කර ගන්න ඕන නම් නතර කර ගන්න බෑනේ. ඇයි? ඔබ හිතන මම අද මේක කරන්නේ නැහැ කියලා. හැබැයි ඔබ හිතුවට හිත ඔබ මෙහෙවනවා අර වගේ දෙයක්. හිත ඔබ මෙහෙවනවා අර වගේ දෙයක්. හිත තියෙන වෙලාව. හරි අපි ඇබ්බැහි වෙච්ච දේ අපේ හිත තියෙනවා. ඒ නිසා අපිට මිදෙන්න හරි අමාරුයි. කවුරු කොහොම කිව්වද මිදෙන්න හරි අමාරුයි. ඒ නිසා අපි අපේ යටි හිතට දෙන්න ඕනේ අපේ ටාගට් එක. ඒක යටි හිත අපි මෙහෙවනවා. ඔබ දැන් නිදා ඉඳලා හරියන්නේ නැක්ලා වැඩේ කරපන්. ඔබට ටාගට් එකක් දෙනවා. හිත අපි මෙහෙවනවා. පුතේ ස්වභාවදාමයෙන් අපිට සහයෝගය ලැබෙනවා. විශ්ව ශක්තිය ගැන සමහරවිට ප්‍රශ්නයක් තියෙනවා. අතර මේක එකක් තියෙනවා. ඔව් මේක එකක් තියෙනවා. ඒක තමයි මයින්ඩ් සෙට් එක ඕනේ. ඒ නිසා පුතේ අපි ගත්ත ටාගට් එක හැමදාම උදේ නැගිට්ටාම ඒක මෙඩේ කරන්න ඕනේ. මම කියනවා බොහෝ අයට ඔබ ඇදෙන් නැගිට්ටාම පේන පළවෙනි දිට්ඨියේ ඔබ අරමුණ ගන්න. ලොකුට පේන්න ගන්න. කාරණා දෙකක් සිද්ධ වෙනවා. එකක් තමයි ඔබට උදේ නැගිටිනකොට ඔබ පේනවා. ඔබට මෙහෙ කරන්න පුළුවන්. මම මෙන්න මෙහෙම වැඩක් තියෙනවා. මේක බොහොම සත්භාවයෙන් ආත්මයෙන්ම කරන්න ඕනේ. සර්වයිවල් මයින්ඩ්සෙට් එකේ කරන්න බෑ. මේ වැඩේට බැහැලම කරන්න ඕනේ. රයිට්? මට මෙන්න මෙහෙම වැඩක් තියෙනවා. මම මේ වැඩේ කරන්න ඕනේ. මම මේ වෙනුවෙන් ක්‍රියාත්මක වෙන්න ඕනේ. මේ වෙනුවෙන් සලසුම් හදන්න ඕනේ කියලා බුද්ධියට මතක් කරගන්න. මම අද නැගිට්ටේ මේ වෙනුවෙන් අද දවසේ මගේ වැඩි කාලයක් මම මේ කටයුතු වලින් පාවිච්චි කරනවා. මම මගේ ජීවිතය දිනනවා. ඒ අදහස ඔබේ යටිසිතට දෙන්න. ඒ එකක් මේ බෝඩ් එක ගහන්නේ පළවෙනි කතාව. දෙවෙනි කතාව ඔබේ කාමරේට එන හැමෝම මොකද කරන්නේ? යම් දෙයක් ප්‍රසිද්ධ වුණාට පස්සේ අපි නොකර බෑ. නේද? යම් දෙයක් ප්‍රසිද්ධ වුණාට පස්සේ නොකර බෑ. ඔයා කිව්වේ නම් කොහොමද දැන් මෙහෙමනේ. පොඩි ඇච්චාවක් එනවනේ. ඒ නිසා අපිට කරන්නම වෙනවා. එතකොට මේ මම මතක් කරන පොදු උදාහරණයක් සමහර වෙලාවට ප්‍රසිද්ධ කරගන්න බැරුව අපි අවස්ථාවකට කරනවා. මීට වසර 10කට විතර පෙර මට වෙජිටේරියන් වෙන්න ඕන වුණා. මීට වසර 10 විතර පෙර 10කට 10 විතර පෙර 10 හොය ප්ලාන් වගේ පෙර වෙජිටේරියන් වෙන්න ඕන වුණා. ඊට පෙර මම කුකුල් මස් සහ මාළු වෙන මස් වර්ග කෑවේ. හොඳට කාපු කෙනෙක්. දැන් මම මේ සිතුවිල්ල ගත්ත තනියෙන් අරගෙන මම කාටවත් කිව්වේ නෑ. මොකද මට ලැජ්ජාවක් ආවා. මම කාව ධර්මයේ මම මේක කරගන්න බැරි වෙයි කියලා. මම දැඩි අධිෂ්ඨානයක් ගත්තා මම කන්නේම නැහැ කියලා. මාසයක් දෙකක් තුනක් මම නොකයින් පුළුවන් වුණා. ඊට පස්සේ මට ඒක අවස්ථාවේ දැනුනේ නැහැ. මම ඊට පස්සේ තමයි දැනගත්ත කලේ මම වෙජිටේරියන් කියලා. මම කන්නේ ස්මාර්ට්. ඒ නිසා අපිට අභිමානය කියන ප්‍රශ්නයක් එනවා කරගන්න. ඒකට අපිට තව ප්‍රෙෂර් එකක් එනවා ඒක කරන්න. දැන් කොහොමද පුතේ අපිට අපේ ටාගට් එක ගැන අපි ප්‍රෙෂර් කරගන්න ඕනේ. නේද? මට තනියෙන් මම සෙල්ෆ් මොටිවේටඩ් වෙලා යන්නේ නැත්නම් බාහිරින් හරි ප්‍රෙෂර් එකක් ඇවිල්ලා මාව ටාගට් එක තම කරන්න ඕනේ. අන්නේ ප්‍රෙෂර් එක හදනවා අපි. හරි? අරක දැකලා කවුරුද ඥාතියෙක් කෙනවා. නැන්දගේ පුතා මාමගේ පුතා බාප්පගේ දුව ඔය වෙලාව ආවෝ ගැඹුරට කරේලා මුද ටාගට් එක පුතා නියමයි. එලා ප්‍රතිඵල ආවට පස්සේ කළා නැත්තම් අයිය තමයි එන්නේ වැඩ නැහැ. අන්න අපි කැමති නේ අපහසුතාවයකට ලක් වෙන. ඒ නිසා එහෙම කරා. ඊට පස්සේ මොකද වැඩ සැලසුම් කරන්න. ඔබ දවසේ සුබ මුහූර්ත තියෙනවා. ඔබට පාන්දර 4 ඉඳන් වගේ පාඩම් කරන්න පුළුවන් නම් ඒක හොඳට හිතට වදිනවා කියලා පිළිගැනීමක් තියෙනවා. හැබැයි සමහර අය ඉන්නවා. ඒකට රැට ඕන තරම් වෙලා ඉන්න පුළුවන්. හිත උදේ නැගිටින්න. ඉතින් එහෙම කෙනෙක් අර පාන්දර 4 සුබ මුහූර්තය හොයන්න එපා. වැඩ කරන්න. පාන්දර 4 සුබ මුහූර්තය හොයන්න එපා එහෙමයි. එයා වැඩ කරන්න. ඔයාට පුළුවන් කියලා ඔයා ඒ වෙලාවට වැඩ කරන්න. වැඩ කරනවා නිදාවශලා නිදා. නිදාවශලා නිදා. පැය 6ක නිින්දක් සාතිශය ප්‍රමාණවත්. පැය 6ක් නිදාගත්තම හොඳට වෙයි. මේ වයසට ගිහින් මෙච්චර වයසට ගිහින් ඉන්න මම නිදාගන්නේ පැය 5ක් වගේ. පෞගිට ගිහින් මම දාම් 12ක් වුණා නිදාගන්නවා. 12ක් වුණා නිදාගන්නවා. ඉතින් 6ට නැගිටින්න ඕනේ. හරි? කොහොම වුණ කටතර 6ට නැගිටිනවා. ඒ නිසා 12ක් වගේ නිදාගන්න බොහොම එක. ඉතින් පැය 5ක් 6ක් කියන උපරිම. ඒ කියන්නේ පැය 6කින් උපරිම ඊට වඩා නිදාගන්න එපා. හරි? පැය 6ක විතර නිදාගන්න ටාගට් එක ගන්න. ටාගට් එක විතර මෙනෙහි කරන්න. හරි? උදේ තියාගන්න මලකෙවල් වෙන්න පුළුවන්.
දාන ගෙවල් එන්න පුළුවන්. මගුල් ගෙවල් එන්න පුළුවන්. මම කියන්නේ යන්න එපා කියලා. යන්න. හැබැයි බදින්ච වෙන්න එපා. මතක තියාගන්න ටාගට් එකක් තියෙනවා. ඔයා කියන්නේ සර් ඔයාට නම් කියන්න පුළුවන්. මමනේ සෙට් එකෙන් කැපෙන්නේ. මිනිස්සු මට hina වෙයි. යාළුවෝ මට hina වෙයි. මම උන්ගෙන් කැපෙනවා. සෙට් එකෙන් මාව ගණන් ගන්න එකක් නෑ. මතක තියාගන්න ඔබ ජීවිතේ දිනුවා. ඔබ ජීවිතේ දිනුවා. ඔබ සෝෂල් ස්ටේටස් හදාගත්තොත් කවුරුවත් කියන්නේ නෑ එදාට ඕක ඔහොම ජීවිතේ දිනලා හිටියට ඉස්කෝලේ යන කාලේ අපිත් එක්කම දානගෙම මලගෙකවත් ගියේ නැති එකේ කියලා කියන්නේ. එතකොට කියන්නේ මගේ කාන්ති හිටියේ අහලා බලන්න මගේ නම කියලා. මම දන්නවා හොඳට. ඔව් නියම කොල්ලයි. ඒ කාලේ දිනුව තමයි. කවුරුවත් අනුවර්ගන ආපු මොහොනේ මෙහෙමනේ කියලා කියන්නේ අපි සෝෂල් ස්ටේටස් හදාගත්ත නම් පුතේ ඉතින් ප්‍රශ්න නෑ. හැබැයි ඔබ යන්න මලගෙදරට යන්නේ මරණයට දවගුලට දාන්න සහභාගී වෙන්න. හැබැයි ඔබගේ පාඩම් කරන ඔබ වෙන කරපු කාලේ ඒකට දාන්න බෑ. ඔබ පාඩම් කරපු කාලේ මලගෙදර ගිහින් පැය දෙකක් ගියා නම් ඔබ ඒ පැය දෙක ඔබේ නිින්දෙන් කැප කරන්න ඕනේ. කැපකිරීම කරන්න ඕනේ ජයග්‍රහණ ලබා ගන්න. හරි? ජයග්‍රහණ ලබන්න බෑ කැපකිරීම කරන්න නැතුව. ජයග්‍රහණ ලබන්න බෑ කැපකිරීම කරන්න නැතුව. ඒ නිසා යම් කැපකිරීමක් කරන්න ඕන. අපිට මලගෙදරට යන්න වුණා නම් ඒ ගියේ මම පාඩම් කරන කාලේ ඉන්නම් මම මගේ නිදා ගන්න කාලේ ඒ පාඩම් කරන එක ආවරණය කරන්න. right? එහෙම නේද? එහෙම නේද? මෙහෙම වෙබ් ප්ලෑන් එකක් හදාගන්න. හදාගෙන ටයිම් ටේබල් එකක් හදාගන්න. ටයිම් ටේබල් එකක් හදාගන්න සතිය. right? සතිය ටයිම් ටේබල් එකක් හදාගන්න. මේ පැත්තට ඔබේ සබ්ජෙක්ට්ස් ටික උසස් පෙළ 3යි සාමාන්‍ය පෙළ 8යි මේ පැත්තට සතියක් ප්ලෑන් කරන්න. එතකොට බලන්න පළවෙනි දවසේ ජනවාරි පළවෙනිදා මම එක විෂයයකට උසස් පෙළ සබ්ජෙක්ට් 1 පැය කීයද සබ්ජෙක්ට් 2 පැය කීයද සබ්ජෙක්ට් 3 පැය කීයද එහෙම මුළු සතියෙම කරපු පැය ගන්න අප්ඩේට් කරා. අප්ඩේට් කළා යට පැත්තට ටෝටල් එකක් ගන්න මේ පැත්තට ටෝටල් එකක් ගන්න. එතකොට මෙහෙම ඇවිල්ලා මේ පැත්තට ටෝටල් එකක් ගත්තාම අපිට පේනවා මෙන්න මේ සබ්ජෙක්ට් 1 වෙනුවෙන් මම මේ සතියේ කොච්චර කාලයක් ගත කරාද සබ්ජෙක්ට් 2 වලට කොච්චර කාලයක් ගත කරාද සබ්ජෙක්ට් 3 වලට කොච්චර කාලයක් ගත කරාද කියලා. සමහර අයට බොහෝ අය දෙනවනේ අපි ලව් සබ්ජෙක්ට්ස් දෙනවනේ සමහර සබ්ජෙක්ට්ස් වල පට්ට ලව් අපි කොච්චර ගහම පාඩම් කරන්නද ඒක පාඩම් වෙන්නේ ඒ පොතක්මයි කියන්නේ ඒ ලව් එක ඉතින් ඒකම පාඩම් කරලා හරියන්නේ ඒ නිසා බැලන්ස් එකක් තියෙන්නේ ඒ වෙනුවෙන් තමයි මේ වැඩේ කරන්නේ සතිය කර ප්‍රමාණය බලන්න ඒ සතිය උනන නිසා ඔබ ඒක දිහා බලන්න මගේ අඩුවනේ මොන විශේෂයද ඒ විශේෂයට මම එන ඊළඟ සතිය වැඩිපුර කාලයක් දෙන්න ඕනේ තනියෙන් කර ගන්න ඕනේ පුතේ මේ වැඩේ අපිට වෙන්න බලන්න බෑ හරි ඔබ තනියෙන් ඇනලයිස් කරගන්න මොකද දවස් පොතේ වැඩ කරන්නේ නැවතලා කොහොමද ඉඳට යනකොට අද දවස් මෙනෙහි කරන්න ඇඳට ගිහින් වාරතර ඔබේ සීනේ දිහා බලාගෙන මම මෙන්න මේ සීනේ කියන මේ වැඩ කරන්නේ මේ සීනේ වෙනුවෙන් මම අද මෙච්චර වැඩ කරා මට මෙන්න මෙච්චර දේවල් හිත කරන්න තියෙනවා මගේ මේ සීනේට යන්න ඉඩ දෙන්න මගේ යටින්ද ස්තුතියි මේක පාවිච්චි කරන්න දෙන්න right මේක හොඳට වැඩ කරලා ග්‍රැටිටියුඩ් කියන එක හරි ඔබ අද මේ සීනේ ළඟා කරගත්තම ස්තුති කරන්න ඕනේ එතකොට ඔබට ස්වභාවයෙන්ම විශ්ව ශක්තිය බලපෑම ලැබෙනවා විශ්ව ශක්තිය බලපෑම ලැබෙන්න මේක ටාගට් එකක් අරගෙන ගියා නම් ඔබට ඒ වගේ වර්ක් ප්ලෑන් එකක් අරගෙන ගියා නම් ඔබට වැඩ කරන්න පුළුවන් බොහෝ අය කියන්න පුළුවන් සමහර දරුවෝ කියනවා සර් අපේ ගෙදර විවිධ ශබ්ද එනවා ගෙදර තාත්තා වැඩ කරන ශබ්ද එනවා මල්ලා ගෑ ගන්න ශබ්ද එනවා ඒක මට හිත එක තියන පාඩම් කරන්න බෑ අපි හිත එකතරම් ගත්තා අපේ ශබ්ද ඇහෙයිද හිත එකතරම් ගත්තා ශබ්ද ඇහෙයිද මම පොඩි යෝජනාවක් කරනවා ඔබට බොහෝ වැඩිහිටි දරුවෝ අන්ති එන්නේ නේද ඔබ නිකමනේ හිතලා බලන්න ඔබ ඔබේ පෙම්වතෙක්ගේ බර කල්පනාවක ඉන්න වෙලාවට අහල පාන සිද්ධ දේවල් ඔබ දන්නේ නැහැ නේද අම්ම වෙල දේවල් පස්පාරක් විතර කතා කරලා ඔබ දන්නේ නැහැ කොහෙද ළමයෝ ඉන්නේ මොනවද මේ ලෝකෙ පෙන්නන කියලා කල්පනා කරනවා ඒ කියන්නේ අපි මොනවද දෙයකට හදවතින්ම කාලය දුන්නොත් හදවතින් මේ වැඩේ කළොත් බාහිර දේවල් බලපෑම අපිට ඇහෙන්නේ අපේ හිත තියෙන එතන මම කිය උදාහරණ බලන්න බොරුද කියලා ඔබ සමහරලාවට ඇදේ නිදාගෙන සිවුරු දිහාගෙන ඉනහවිව ඉන්නවා අම්මා ඇවිල්ලා ගෙදර තාත්තා ඇවිල්ලා බලාගෙන මොකද පිස්සුද කියලා ඔබ දන්නේ නැහැ සද්ද ඇහිලා නැහැ ඔබට ඇයි ඔබ වෙනම ලෝකයකට මේ මනස ගිහිල්ලා තියෙන්නේ ඒක ඔබ වැඩ කරනකොට ඔබ පොතට මනස ගෙනියන්නේ බාහිර දේවල් ලයිට් කරා බාහිර දේවල් බලපෑම් වෙන්නේ නැහැ ඔබ බාහිර දේවල් ඩිස්ටර්බ් වෙන්නේ නැහැ ඔබට බාහිර දේවල් ඩිස්ටර්බ් වෙන්නේ නැහැ
ඔබට කවදා හරි දවසක හිතුණා. කවදා හරි දවසක හිතුණා. මේ මේක මම ටයර්ඩ් මට බෑ මම මේක කරලා දාන්න. එහෙම සිතුවිල්ල ගාව හිතන්න මෙච්චර කාලයක් මම මේක කරේ ඇයි? අපි සමහරවිට අපිට මේ සමහර චෝදි සිද්ධියට කේන්ති යනවා. කේන්ති අපි දමා ගන්න මට ඕනේ නැහැ. හැබැයි බලන්න මම අවුරුදු කීයක් ඒ වෙනුවෙන් කැපුණාද ඒ වෙනුවෙන් මහන්සි වුණාද? මට මේ එකපාරට එක තප්පරේ ටික අතර දාන්න පුළුවන්ද? මගේ අම්මා තාත්තගේ සීන, මගේ වැඩිහිටියන්ගේ සීන, මගේ පාසලේ ගුරුවරුන්ගේ සීන, මගේ අභිමානය මේ හැම දෙයක්ම මේ අතර දාන්න දැන් තප්පරයි. නේද? අම්මා තාත්තගේ සීන පුතේ ආර්ථික තලයක් ගත්තම විවිධ ආර්ථික තලවලින් දෙමෝපියන්ගේ දරුවෝ ඇති වෙන නහගෙන. හැබැයි මොන ආර්ථික තලයේ තිබුණත් හැම අම්මා තාත්තගෙම කැමති තමන්ගේ දරුවෝ ජීවිතය හොද කරගෙන යනවා. තමන්ගේ දරුවෝ ජීවිතය හොද කරගෙන යන හැම අම්මා තාත්තම කැමති. ඉතින් ඒ නිසා අපිට කේන්ති ගිහිල්ලා හෝ මොනවා හරි දෙයක් හිතලා අපි මොනවා හරි අපේ සීනයක් අතහැර දැම්මොත් හරි අපි අපේ යටිහිතේ සිහිනය අපේ දෙමව්පියන්ගේ සිහිනය අපේ අභිමානය මේ හැම දෙයක්ම තමයි අපේ තප්පර පහගෙන අතහැර දාන්න. ඒ නිසා අතහැර දාන්න හිතනවා. හැම මොහොතම කල්පනා කරලා බලන්න මම මෙච්චර කාලයක් මේක ඉඳලා හිටියයි කියලා. පොසිටිව් දේවල් රාශියක් එක්ක එක නෙගටිව් දෙයක් නිසා අතහැර දාන්න එපා. ජීවිතයට අතහැර දාන්න බෑ. අපි ජීවිතේ දිනන්න ඕනේ. අපේ ජීවිතය අතහැර දාන්න බෑ. ඒ නිසා අතහරින්න බෑ. ඊළඟට අර නිදිමත එන එකට දෙයක් තමයි බර්නින් ඩිසයර්. ගිනිගෙන දෙවෙන ආශාවක් තියෙන්න ඕනේ. ගිනිගෙන දෙවෙන ආශාවක් තියෙන්න ඕනේ. ඔබ හිතන්න උදාහරණයක් විදිහට ඔබේ පාසලේ ඉන්න මොනවා විෂයක් කරන්නේ ඉතාලම සතපරස ගුරුවරයෙක්. සතපරස ගුරුවරයෙක් කියලා කියන්නේ මේ යා නාසය හමුදාය වැඩ කරන කවුරුද නෙවෙයි. හෝම්වර්ක් කරේ නැත්නම් ගහනවා. ගහන්නේ ඔබත් එක්ක වෛරයට නෙමෙයි මොළු ගන්නන්නේ. මතක තියාගන්න. ඔබ ඉගෙනගෙන ඔබ අම්මෙක් තාත්තෙක් වෙච්ච දවසට ඔබ ආදරය කරන්නේ ඔබත් එක්ක hina වෙලා සතුටුලා හෝම්වර්ක් කරේ නැතිවම දුරුවත කරලා කමන්නේ පුතේගේ ගුරුවරු නෙමෙයි. ඔබට ගහලා හරි හදනවා. ඔබට ගහලා හරි ටොක්කක් ගන්නලා හදපු ගුරුවරු තමයි හදවතේ රැඳෙන්නේ. අපිත් එහෙමයි. එහෙම ගහලා හදපු ගුරුවරයෙක් මගදී හම්බුනාම මොන සබාවක් නැද්දන දන ගහලා වැඳලා යනවා. හැබැයි අර හිතවත් වෙලා කරපත් දාගෙන ඉන්න ගුරුවරු අපිට හිතෙන්නේ එහෙම ආදරයක් ඉන්නේ නැහැ. හිතන්න අපිට එහෙම සැර ගුරුවරයෙක් ඉන්නවා. ඔබ හෝම්වර්ක් කරන්නේ ස්කෝල් ගියාට පස්සේ ඔබ දැනගන්නවා හෝම්වර්ක් දිලා කියලා. බය වෙනවා නේද? මාර බයක් තියෙනවා. කොහොමද මේ නේද කවුද කරේ හෝම්වර්ක් කරලා මම පොඩ පොඩ දෙන්න. අපි ශනිකව කරනවා වැඩේ. ඇයි? ගිනිගෙන දෙවෙනවා. අයයි මේක කරගන්න බැලුවොත් මම මොකද වෙන්නේ කියලා. අන්න ඔබේ ටාගට් එකට තේරුම් ගන්න. මේක කරගන්න බැලුවොත් මට මොකද වෙන්නේ? මගේ අභිමානයට මොකද වෙන්නේ? මගේ අම්මා තාත්තා පාර බැහැලා යන්නේ කොහොමද? මම පාරේ බැහැලා යන්නේ කොහොමද? ඒ බය ගන්න. ඒ බය ආවම නිදිමත හැදෙන්නේ නැහැ. නිදිමත හැදීගෙන ආවොත් ප්‍රතිඵල ඇවිල්ලා ප්‍රතිඵල නිකුත් වෙච්ච දවසේ ප්‍රතිඵල බලලා ඔයා පයින් ඇවිදින විදිය මතක් කරන්න. ජීවිතේ කතා කරපු නැති අය පුතේ කොහොමද ප්‍රතිඵල? ප්‍රතිඵල ඇවිල්ලා නේද? වෙන්දන මූණ වල hina වෙන්නේ නැති අය. පුතේ කොහොමද ප්‍රතිඵල? අහනකොට අපිට දෙන්න සරදාර උත්තරයක් තියෙයි. ඒක මතක් කරගන්නවා බෙදාගන්න හිතනකොට. ඒක මතක් කරනවා ඉන්නේ. ඉතින් දාඩි ගන්නවා. මම කොහොමද මොකද කරන්නේ? දාඩි ගන්න. මතක තියාගන්න. අන්න ඒව ගිනිගෙන දෙන ආශාවක් නැතුනම පුතේ අපිට නිින්ද යන්නේ නැහැ. ඕන උනත් ඉඳා ගන්න බෑ. තව ටිකක් වැඩ කරන්න කියලා කියනවා. තව ටිකක් වැඩ. එන්නේ තමයි බර්නින් ඩිසයර් එකක් කියලා කියන්නේ. බර්නින් ඩිසයර් එකක් කියලා කියන්නේ. මම අසාර්ථක වුණොත් මොකද වෙන්නේ කියලා හිතන්න. මම අසාර්ථක වුණොත් මොකද වෙන්නේ? මම විභාගයේ අසමත් වුණොත් මොකද වෙන්නේ? මම කටක් කරලා කියන්න බැරි ප්‍රතිඵලයක් ගත්තොත් මොකද වෙන්නේ? නේද? කටක් කරලා කියන්න බැරි එකක් ගත්තොත් මොකද වෙන්නේ? එදාට ඔයා සමාජයේ පාරට යන විදිහ, යාළුවෝ ගාවට යන විදිහ, ඈ ඒක මතක් කරගන්න. ඉස්කෝලේ ගිහිල්ලා ගුරුවරුන්ට මුණ දෙන විදිහ මතක් කරගන්න. ඒක පුතේ ජීවිතේ දෙන විදියක් නේ. ඒක ලින්ද නැතුව අපිට වැඩ කරන්න ඕන. ලින්ද නැතුව වැඩ කරන්න. අපිට ලින්ද කියන එක ස්කැප් කරන්න පුළුවන් පුතේ. ටික කාලයක් වුණා නම් විද්‍යාලේ මට මතකයි මම සාමාන්‍ය පෙළ ලියන කාලේ ප්‍රය 11ට දාගෙන උදේ 5ට නැගිට්ටා. 4 උදේ 4ට නැගිටිනවා. 11ට දාගෙන. ඒ මාස දෙකක් පාඩම් කරේ. අදටත් මතකයි පාඩම් කරපු සමහර දේවල්. පාඩම් කරනකොට අදට කටපාඩම්.
ඒ තරම් පාඩම් කරා. මම ඔබට කියන්න යම් දෙයක් මම පාඩම් කරන්න හරි කම්මැලි කෙනෙක්. පාඩම් කරන්න කම්මැලි කෙනෙක්. ඔබට පාඩම් කරන්න ගිහලා මම පාඩම් කරන්න කම්මැලි කෙනෙක්. හැබැයි මම ඒ කම්මැලිකමෙන් හිටියේ නෑ මොකද? මම සාමාන්‍ය පෙළ ගන්න කාලේ මට මතක් වුණා දැන් ඔය වගේ දැන් මම කොරණ ශ්‍රීපාල විද්‍යාලයේ දෙන්නේ ශිෂ්‍යත්ව පාස් වෙලා. ශිෂ්‍යත්ව වන්දියේ. හරි. ඒතකොට බොහෝ අය මම ගැන බලාපොරොත්තු වෙනවා. අපේ ගෙදර අය මම ගැන බලාපොරොත්තු වෙනවා. මම දුෂ්කර ගමක හිටියේ. අද මම කොරණ ටවුන් එකට තාම සමීපව ඉන්නවා තමයි. නමුත් මම ඉස්කෝලේ යන කාලේ ගොඩාක් දුෂ්කර ගමක. අපේ ගමට බස් එකක්වත් යන්නේ නැපුදේ අදටවත් හිතා ගන්න. බස් එකෙන් බැලුවා කිලෝමීටර් දෙකමාරක් පයින් යනවනේ මගේ ගෙදරට. එහෙම ගමක මම හිටියේ. ඒතකොට ඒ ගමේ මිනිස්සු හඳුනගෙන දෙමුණ කුමාර හොඳට ඉගෙන ගන්නවා වගේ. කුමාර හොඳට ඉගෙන ගන්න ළමයි. අනේ හරි හොඳ ළමයි කියලා. බෝ පැලේ වගේ කියලා තමයි හිතාගෙන හිටියේ. ඒක තමයි ඇත්ත කතාවක් හිතාගෙන හිටියේ නෙවෙයි. හරි. ඉතින් එතකොට මට මතක් වුණා මම මේ පාඩම් කරන්නේ නැතුව ගෙදරට වෙලා ඉඳලා විභාග වේලුව මම කොහොමද වාරේ යන්නේ? Oh my god. අන්න ඒ වෙලාවේ මම තීන්දුවක් ගත්තා. මේ ඉඳලා හරියන්නේ මම වැඩ කරන්න ඕනේ. මම යනවා මගේ යාළුවෙක්ගේ ගෙදර. ඒ යාළුවගේ ගෙදර මම ඊට පෙර ගිහිල්ලා නැහැ. යාළුවගේ අම්මා තාත්තා මම දන්නේ නැහැ. ගෙදර ඉන්න ආච්චිලා දෙන්නෙක් හිටියා ඒගොල්ලෝ මම දන්නේ නැහැ. මල්ලි හිටියා දන්නේ නැහැ. සමීප නැහැ. සමීප නැති ගෙදරක ගිහිල්ලා මම නතර වුණා. ඒතර උදේ මට ඕන දේ නටන්න පුළුවන්ද? බෑ. මට ඒ ගෙදර ගිහි පුරා ගෙදර පුළුවන්ද? බෑ. මම දන්නේ නැහැනේ. ඒ අම්මා තාත්තවවත් දන්නේ නැහැ. ඔක්කොම අමුතු මට. හරි. ඒතකොට උදේ මම මොකද කරන්නේ? ඉස්කෝලේ යනවා. ඒක හොද ගන්නවා. රිද්දිකක් මම හොදනවා. ඒ ටික කරනවා. කරලා කනවා. කාලා දැන් අපේ ගෙදර උනන්නේ මම ටීවී බලයි. අර කාමරේට යයි මේ කාමරේට යයි. ඉතින් මට මේ කරන්න පුළුවන් මේ ගෙදර බෑ. අනෝ ගෙදර නන්නේ. මට හුරු නෑ. මම කෙලින්ම කාමරේ. කාමරේ ගියා පොත පෙන්නලා. හරි. මම විහිං කිරුණා. ඊට පස්සේ උදේ 4 වෙනිදා අනේ අම්මා ආනේ නම් මේ පාඩම් කරනකොට තේරුණාද කියලා කතා කරන්නේ කාමරේටම ගෙනත් දෙනවා. අපි කැපති එළියට යන්න. නෝ අම්මා කාමරේටම ගෙනත් දෙනවා. ඒ විදිහ හවස ආයෙත් විතර පොඩ්ඩක් ඔය ආයෙ මොන හොදින් යනකොට ආයෙ දැන් කොහොමද වෙනකම්. ආන්දර අතර නැගිනවා. මුළු විෂය නිර්දේශම කඩපා. එහෙම තමයි ප්‍රතිඵල ගත්තේ. මම ගමේ ඒවකට දීච්ච හොඳම සාමාන්‍ය ප්‍රතිඵලය අවුරුදු ගානක් තිබ්බ රෙකෝඩ් එක. එහෙම කළේ අර මම පණ ගන්න කම්මැලි මම හිරයක් හදාගත්තා. මම නොදන්නතරින් ගිහිල්ලා ඒකට මම මොකද මට ඒක සෙල්ලම් කරගෙන ඉන්නකොට ඒ දෙමෝක මම ගැන වර්ධනයක් ගන්න ඕනේ. ඌ වැඩක් කළා මෙන්න මේ කියලා. එතකොට අන්න අභිමානයේ ප්‍රශ්නයක් වෙනවා. ඒ නිසා ඔබම ගන්න. ඔබ යම් තීන්දුව ගන්න මේ වෙනුවෙන්. අපි කැමති නෑ සමහරවිට අපිට ආස නෑ. ආස නැත්තම් අර වගේ හිර වෙන පරිසරයකට යන්න. ඉතින් අපි කොහොම හරි කරන්න වෙනවා. කොහොම හරි කරන්න වෙනවා. හරි. කොහොම හරි කරනවා. අර මම කලින් කිව්වා දුරපයින් ඊඩකගේ නම දැම්ම දක්නේ බොබ්බීමන්. බොබ්බීමන්ට වගේ ඔබට පොටෙන්ෂල් එකක් තියෙනවා. ඔබ හඳුනාගන්න ශක්තියක් තියෙනවා ඇතුලේ. ඔබ හඳුනාගන්න ඉන්නේ ශක්තිය හඳුනන අපි ඉහිට දාන්න ඕනේ. හරි. ඒ ශක්තිය හඳුනන ඉහිට දාන්න ඕනේ. ඒ නිසා ඔබ එන්නේ වගේ ක්‍රියාවක් කරනවා. දැන් මේ දින කීපෙදී අපි කොහොමද වෙනසක් කරන්නේ? මේ වර උසස් පෙළ ලියන දරුවෙක් හිටියොත් මාසිකින් උසස් පෙළ ලියන්නේ. මාසිකින් උසස් පෙළ ලියන දරුවෙක් හිටියොත් මට යන්න දෙන අයිලන්ඩ් රෑන්ක් එකට යන්න දෙන මට ඩිස්ට්‍රික්ට් රෑන්ක් එක ගන්න මගේ පාසලේ හොඳ ප්‍රතිඵල ගන්න තියෙනවා. හරි මට යම් යම් වැඩ කොටසක් මගේ හරලා තියෙනවා. මම කොහොමද සර් මේව ආවරණය කරගන්නේ? එහෙම නම් මොකද කරන්නේ? right ඒ මොකද කරන්නේ? පුතේ මේ පාර උසස් පෙළ ලියන කවුරුද දරුවෝ ඉන්නවනේ මේක අහගෙන මාසෙකට කොහොමද අපිට මගහැරිච්ච දේවල් තියෙනවා අපි දේවල් කරගන්න ඕනේ. right පුතේ මතක තියාගන්න ලබන මාස විභාගයෙන් නම් ඔයා මේ වෙනකොට වැඩ කරන ප්‍රමාණය මදි නම් ඔයා දවසට පැය 16ක් වැඩ කරන්න ඕනේ. දවසට පැය 16ක් වැඩ කරන්න ඕනේ. පැය 16ක් අධ්‍යයන කටයුතු කරන්න ඕනේ. පැය 16ක් අධ්‍යයන කටයුතු කරන්න ඕනේ. මතක තියාගන්න. ඔබේ ධෛර්යය වෙනස් කරන්න පුළුවන්. ඔබේ ජීවිතය වෙනස් කරන්න පුළුවන්. පුතේ ඔබ හදාන්න බලන්න හදාන්න විශ්වාස කරනවා. හදාන්න දෙන යම් යම් කාරණා ඇත්ත. යම් යම් කාරණා ඇත්ත. හැබැයි අපේ වර්තමාන ජීවිතේ අපි ප්‍රැක්ටිස් එකක් දෙකක් මේ ජීවිතේ ජීවත් වෙන විදිහත් එක්ක මේ ජීවත් වෙන විදිහත් එක්ක අපිට අනාගතයේ තියෙච්ච ධෛර්යය ඊළඟින් වෙනස් කරන්න පුළුවන්. ධෛර්යය වෙනස් කරන්න. මේ අපි කැප වෙනවා නම් යම් දෙයක් වෙනුවෙන් අපි හොඳට මහන්සි වෙනවා නම් යම් කාර්යයක් වෙනුවෙන් අපිට අපි බලාපොරොත්තු නොවන ප්‍රතිඵල බව ලබන්න පුළුවන්.
බොහෝ අය වාසනාව ගැන විශ්වාස තියෙනවා. වාසනාව ගැන විශ්වාස තියෙනවා. පුතේ වාසනාව ගැන විශ්වාස තියෙනවා නම් මම ඔබට කියන්න කැමතියි. වාසනාව කියලා කියන්නේ පුතේ හමන හුලඟ වගේ දෙයක්. වාසනාව කියන්නේ හමන හුලඟ වගේ දෙයක්. සමහරවිට ඔයාලා හරි වාසනාවන්තයි හමන හුලඟ වගේ දෙයක්. මේ හමන හුලඟට අහු වෙන්න නම් අපි අපේ සරුංගලේ හදලා රැලි දාලා නූල් දාලා උඩට ගන්න තියන්න ඕනේ. යම් ප්‍රමාණයක් හරි උඩට දාලා තියෙන්න ඕනේ. එහෙම උඩට දාලා තිබුණොත් අර වාසනාවගේ හුලඟ හමනකොට අපේ සරුංගලේ මේ වාසනාවට හුලඟ ඉල යනවා. හැබැයි අපි තාම සරුංගලේ හදලා නැත්තම් තාම සරුංගලේ හදලා පිටුල් පිටි ටිකයි සවුකර ටිකයි පාප ටිකයි ඔක්කොම ඇදලා අර වාසනාවගේ හුලඟට අපි වහ වෙනවද? නෑ. අපි මේ වැඩේට ලෑස්ති වෙලා නැත්තම් අපි තාමත් ලෑස්ති නැත්තම් වාසනාව අපිට හම්බ වෙන්නේ. එහෙනම් අපි සුලි සුලකක් වගේ එකක් කරනවා ගේත් එක්ක යන්න. right? ඔක මම දැක්කේ වාසනාව කියනවා. ඒක වෙන්නේ නෑ. ඒත් අපි මේ වැඩේ වෙන්නේ මේ මාර්ගයට ලැබලා තියෙනවා. මේ මාර්ගයට ලැබලා තකොට තමයි වාසනාව කියන අපිට උනේ. මේ හැම කෙනෙක්ම වාසනාවන්තයි. අපිට වාසනාව නොලැබෙන්නේ අපි ඒකට සූදානම් වෙලා නැත්තම් අපේ කාර්ය වෙනුවෙන් පෙළගැහිලා නැත්තම් අපිට වාසනාව ලැබෙන්නේ. අපි අපේ කාර්ය වෙනුවෙන් පෙළගැහිලා ඉන්නවා නම් අර වාසනාව අපිට ලැබෙන්නේ. අපේ ගමන අපේ සරුංගලේ අපිට අවශ්‍ය දෙයක් ගෙනියන්න පුළුවන්. අපි සරුංගලේ අපිට අවශ්‍ය දෙයක් ගෙනියන්න පුළුවන්. අපි භාගයට නැස්ලා තියෙන්නේ සරුංගලේ යම් ප්‍රමාණයක් ගියාම කර්මවක් ගන්නවා බිමටම. අපි හරියට සූදානම් වෙලා නැහැ. ඒ නිසා අපි පර්ෆෙක්ට් සූදානම් වෙලා ඉන්න ඕනේ. අපි ගැන විශ්වාස කරන්න ඕනේ. අම්මාව විශ්වාස කරන්න ඕනේ. විශ්වාස කරන මට මේ දෙක පුළුවන් කියන විශ්වාසයෙන් ගමන යන්න ඕනේ. right? ඔබ මෙවන විභාගවල මාසෙකින් බැලුවා පැය 16ක් වැඩ කරන්නේ. පැය 16ක් වැඩ කරන්නේ. ඔබට මොන විෂය වලදීම අවබෝධ කරගන්න බැරි. ඔබ ප්‍රශ්න වලට උත්තර ලියන්න. ඔබ ප්‍රශ්න වලට උත්තර ලියන්න. මොකද පාස් පේපර්ස් වලට උත්තර ලියන්න කිසි ප්‍රශ්නයක් නැහැ. සමහර වෙලාවට පාස් පේපර්ස් වලට උත්තර ලියන්න වැඩ කරලා ඒ ප්‍රශ්න ආන්නේ නැහැ නේද? මම කියන්නේ ස්ට්‍රක්චර්ස් අන්තර්ගත වෙනස් වෙන පුළුවන් ප්‍රශ්න ස්ට්‍රක්චර් එකේ එහෙම තමයි. හරි? මානවවලට සමාන වෙන්න පුළුවන්. කිලෝ 35 කිලෝ 65 වෙන්න පුළුවන්. පොඩි පොඩි ස්ලයිඩ් චේන්ජස් වෙන්න පුළුවන්. නමුත් ඒක තමයි ස්ටෑන්ඩඩ් එක. මොඩල් පේපර්ස් වලට වඩා පොඩි පාස් පේපර් එකේ තමයි ස්ටෑන්ඩඩ් එක. ඒ විදිහට තමයි ප්‍රශ්න හැදෙන්නේ. එතකොට ඔබ ප්‍රශ්න වලට උත්තර ලියන්න. ඔබට උත්තර උත්තරේ නැත්තම් උත්තර පොතේ උත්තරේ බලන්න එපා. ඔබේ සටහන් මත කියවන්න. කියවල උත්තරේ හොයන්න. ඉතින් ඔබ කලා විෂය හදාන්න දරුවෙක් කියලා BC වගේ විෂයක් උත්තර ලියනවා. උත්තරේ මතක් වෙන්නේ නැතම BC නෝට් පොත ලියලා පෙරලා බලලා උත්තරේ ලියන්න. ඒ පුතේ පොත පෙරලා බලුවාම ඔයා ඒක ඇහෙන් බලලා මොලේට ගිහිල්ලා තමයි අතට එන්නේ. එහෙම කීපවතාවක් කරාම මතක හිටිනවා. එහෙම කීපවතාවක් කරාම මතක හිටිනවා. right? කීපවතාවක් කරාම මතක හිටිනවා. සෑහෙනටම ඔබ යම් විෂය දක්ෂයෙක් නම් ඔබට වඩා දක්ෂතාවයෙන් අඩු කෙනෙක් එක පාඩම් කරනවා. එයා සමහරවිට ඔබේ ප්‍රශ්න අහනවා. ඒ ප්‍රශ්න වලට ඔබ මේ තියරිස් එක්ස්ප්ලেইন කරන්න ගියාම ඔබේ දැනුම වැඩි වෙනවා. කෙනෙක් අපිව විශ්වාස කරලා දෙයක් ඇහුවාම අපිට ඒක දන්නේ නැහැ කියන්න බෑ. දන්නේ නැත්නම් අපි අභිමානයෙන් හිතන්නේ මාව විශ්වාස කරන්නේ. කවුරුන් මෙතන ගන්න හදන්නේ දන්නවද? දැන් මගේ එක අහන්නේ මම මේක දන්නේ නැති කියලා විශ්වාසයෙන්ද? අනේ මම ඔබ දන්නේ නැහැ. මොකක්ද දන්නේ මොකක්ද දන්නේ නැති කියලා හිතනවනේ. તો දන්නේ නැහැ මහත්ය වෙනවා. අන්න දන්නේ නැහැ කොල්ලා එනවා. ඒ නිසා අපි කොහොමද හොයලා ඉදිරියට උත්සාහ කරන්නේ? නේද? දැන් පුතේ මේ මොටිවේෂන් කවුන්සලින් කරනවා මම බොහෝ විෂයන් ගැන මම කියවලා තියෙනවා. ਉਹ සමහර අවස්ථා සමහර කියවපු විෂය ගැන දරු ප්‍රශ්න අහනවා. සරල කිව්වොත් සමහරවල්ලාට අහනවා මේ සර් ඔගේ බුක් ෂොප් එකේ ෆෝන් නම්බර් එක තියෙනවා. හරි ඔන්න මම ඉන්න ප්‍රශ්න. ඉතින් මම ඔක දන්නේ නැහැ කිව්වොත් ඒකේ සමහර විශ්වාස නැති වෙනවා. මම කාර්යබහුලයි තමයි. නමුත් මම ටගලා Google කරලා ඔකේ දැන් ලංකා එන්ටර්ප්‍රයිසස් කියලා කියවුවාම ඒ contact numbers එක ඒක වෙලා ඉන්න මේකේ නම්බර එක කියනවා. සර් හොරනේ මාතෘක බස් යනවා. ඒවත් ගන්න. කොහෙද ඉවක නැතොත් මම දන්නවා. මම ආයෙත් දැන් නොලෙජ් එක අප්ඩේට් වෙනවා. හරි. හොරනේ මාතෘක බස් නැහැ. මම දන්නවා. තව කෙනෙක් කියවොත් මම රිෆර් කරන්න දෙන්න තව කෙනෙක් කියවොත් මම දන්නවා. අන්න ඒ නිසා ඔබ මේ කවුරුහරි අහනවා නම් ඔබ ඒක නොලෙජ් එක අප්ඩේට් වෙනවා. ඒක කොහෙද කියලා කියන්නේ? එහෙම අවස්ථාවක් හදාගන්න. තව යාළුවෙක් එක පාඩම් කරන්න. යාළුවෝ ප්‍රමාණය කොමන්ට් වලට වැඩි වෙනවා පාඩම් කරන්නේ. කොමන්ට් වලට අඩු පාඩම් කරන්නේ දෙන්නේ තුන් දෙනෙක් ප්‍රමාණය. මේ යාළුවෝ සෑම විටම හදාගන්න යාළුවෝ සෑම විටම අපි ගැන සහ ඔහු ගැන විශ්වාසය දෙන අය වෙන්න ඕනේ. සහ මගේ සහ ඔහුගේ ආත්මගරුත්වය ගැන බරපතල ප්‍රශ්න දෙන අය වෙන්න ඕනේ. ඒ කියන්නේ ආත්මගරුත්වය හානි වීම නොවෙන්න වැඩ කරන්න පුළුවන් වෙන අය වෙන්න ඕනේ. මම ඔබට කතාවක් කියන්නම්. ගොඩක් වෙලාවට මේ මම කියන කතාව මාව සම්බන්ධ ඒවා කියන්නේ ඒවා සීරියස් එකක් ඇත්ත කියලා මම දන්නවා.
සමගිය එක්ස්පීරියන්ස් එක. මට මතකයි මම ඔයාලට පොතේ මගේ මහගේ වල මම ජීවිතේ කිලෝමීටර් මේ පිටසල් ගමක් කියලා. මම ඕලෙවල් කරේ 1998. 1998 දෙසැම්බර් මාසේ ඕලෙවල් ලියලා අන්න අර ඊට පියාරගෙන ඉඳන් තමයි වහලියන්නේ ගියේ. ටික කාලයක් ගේ ඉඳලා ප්‍රති විභාගය වෙලා දවස් 5ක් විතර ඉඳලා ආවේ. 1999 අපේ මහා ගෙදර දැනට අම්මා ජීවත් වෙන ගෙදර ටිකක් පරලගයක් තිබුණේ. මේකේ කඩලා රිනෝවේට් කරා. කඩලා මුළුමනින්ම අඩයි කරේ නෑ. ඒ සමහර පිටි අයින් කළා. එහෙම රිනෝවේෂන් එකක් කරලා දෙලියා. එතකොට දැන් මේක කැඩුවට පස්සේ අපේ ගෙදර තියෙච්ච බඩු ටික ඔක්කොම පුටු අල්මාරි දිරවනේ. ඒ බඩු ටික ඔක්කොම ටෙන්ට් එකක් ගහලා අර තියෙන ගමේ අපේ සම්පූර්ණ කදාලා මඩුවක් ගෙනල්ලා ඒක ගහලා ඒක හොරලා ඒක තමයි දාන්නේ. මේව වහන්නත් බෑ. ඒ දවස්වල මමත් ඕලෙවල් ඉලෙදී මගේ නැන්දන් පුතා හිටිය අපේ ගෙදර යමකට වැඩි අවුරුද්දක් වැඩිම. එයා අතන මේ වෙනකොට පාස් කරනවා නතර කරලා දෙන ඉස්කෝලේ 7 8 9 පන්ති වලින්. ඊට පස්සේ එයාගේ තව යාළුවෙක් හිටියා. ඒ අපේ නැන්දන් පුතාගේ යාළුවෙක් හිටියා. අපේ ගමේ කොල්ලේ. එයාත් ඒ වගේ පාස් කරනවා නතර හිටියා 8 8 වගේ. ඉතින් අපේ ගමේ කොන්න මට අදලා නමතේ ඒ සිදුවීම මට හදවතේ ගැඹුරුම තැනක තියෙනවා ගාමිණී කියන. ගාමිණී ඉස්කෝලේ ගියේ 7ට අතර වගේ. ගාමිණීලා ඉතින් උදේ 10කට එක කාගෙන පොල් කුරුම ගෙඩියක් හදාගත්ත කෑවා. ඒව කරන අය. ඉතින් දැන් මේ අපි තුන්දෙනා තමයි ගොඩක් ගන්න රැයටත් ඉන්නවා අයලා. අවදිින් ඉන්න ගොඩක් රැයට කාර්ස් එක ගන්න ගන්න උනහනේ. දවසක් මෙහෙම ඉන්නක මම තුන්දෙනා කතා වුණා. යමු පාන් කනවා කියලා. හරි. ඒ කියන්නේ ආන්දර තුනට විතර. පාන් කනකොට කිලෝමීටර් දෙකමාරක් එන්න ඕනේ පයි. හරි. අපිට බෝඩ් සයිකල් ගොන්නේ අපි අර මිනිස්සු. පයින් යන තුන්දෙනාත් එක්ක. හරි. තුන්දෙනාගේ පයින් යනවා මිල්ලනේ හන්දියට. මිල්ලනේ හන්දියට පයින් ඇවිල්ලා හන්දිය තියෙන බේකර් දෙකක බලනවා. ඒගොල්ලෝ කියන පාන් නෙවෙයි අපි අතනම බනිස් මොනවද කරන්නේ පාන් කන්න බෑ. ඊළ හැමෝම බලනවා කියනවා පුතේ පාන් නම් කියනවා පොඩි කෑම දාන්න තමයි අපිට යන්න. අපිට පෑම් බලා ආවෙ නෑ. ඊට එහා හන්දියද කැන්නතර හන්දිය. එක්කෙනෙක් කියනවා අපි නැන්දක් දාගෙන කැන්නතර බේකරියක් තියෙනවා. ඒකට යන ඒක වෙලාවට දාන්න. අපි දැන් පයි යනවා කැන්නතර. කැන්නතර පයින් යනකොට මේ කිලෝමීටර් එකකට ආවට පස්සේ කිලෝමීටර් මීටර 500 කට ආවට පස්සේ වංගකට තියෙන මේ බත් පොල් තියෙන පොල් ඉන්නවා. බත් පොල් තියෙන පොල් ඉන්නවා. එතකොට මෙන්න මේ පොල් ඉන්නවා ආවට පස්සේ මට වෙන සදාහනක් මතුණා. මම කල්පනා කරා දැන් අපි මේ පාන් කන්න යන්නේ පුතේ බඩගින්නටම නෙවෙයිනේ. විනෝදේ පිණිස වැඩන්නේ මේ කරන්නේ. අපි දැන් මේ පාන් කන්න යන්නේ විනෝදේ පිණිස. එතකොට මට මතක් වුණා මට හිතුණා අපි මේ කුරුම්බ ගෙඩියක් කඩාගෙන ගියවනම් කරන්නේ. හරි. එතකොට මොනවද මේ කුරුම්බ ගෙඩියක් කෑවනම් හොඳයි නේ කියලා හිතුණා. එහෙම හිතලා මම යෝජනා කළා අපි කුරුම්බ කමු කියලා. මම යෝජනා කළා අපි කුරුම්බ කමු කියලා. එතකොට අපේ නැන්දාගේ පුතා එක පයින් එක ස්ථිර කළා. හරි අපි කුරුම්බ කමු කියලා. හැබැයි අර මම කිව්ව ගාමිණී අපේ ඉලික්සයා එයාට කුරුම්බ කන එක අරුමයක් නෙවෙයි. බත්රබන් පැන් බත් පොල්ගස් නෙමෙයි මහා දැවැන්ත පොල්ගස් වල නැකලා ද මහා දවාලේ කුරුම්බ කඩගෙන යන අනුකී ළඟනේ. එයා කියනවා බෑ අපි ආයේ කුරුම්බ කන්න නෙමෙයි. අපි ආයේ බනිස් කන්නනේ. අපි කියලා බනිස් කන්න. කුරුම්බ කන්න බෑ. මං කියන මොකද්ද ගාමිණී අපි කුරුම්බ ගෙඩිය බොමුකෝ. බෑ බෑ කතා කරන්න එපා බෑ කුරුම්බ කන්න බෑ. අපි ආයේ බනිස් කන්න අපි බනිස් කරනවා. මේකව කොයි විදිහකට කන්වින්ස් කරගන්න බැරි වුණා. මම කුරුම්බ බොන්නේ නැහැ තමසලට යන්න දෙන්නේ නැහැ. නුගේ වචනේ. මම කුරුම්බ බොන්නේ නැහැ තමසලට යන්න දෙන්නේ නැහැ. අපි බනිස් කරනවා ඉන්න බනිස් කරනවා. මේකව කන්වින්ස් කරගන්න බැරි පරිදියා. ඊළ බනිස් කාලා ගෙදර ගියා. ගෙදර ගිහලා පහුවදා දැන් ගේ හදනවා ගේ හදලා එකක් ලක්කට දෙනවා වාසම් වෙනවා. එන්න මම ගාවිණී මේ තමස මොකද්ද යාර ඉතින් ඇකලේ කුරුම්බ ගෙඩියක් මොන්න දෙන්නේ නැතුව. ඒතකොට කියනවා කුමාර අපි මොන જાතියේ මිනිස්සුද කියලා ගමේ මිනිස්සුත් දන්නවා අපේ ගෙදර මිනිස්සුත් දන්නවා. ඒකේ ප්‍රශ්නයක් නැහැ. හැබැයි ඔය ඉදමේ කුරුම්බ කඩන්න ගිහිල්ලා අයිතිකාරයට එහෙම අහු වුණා නම් තමසේ කොහොමද ගෙදර එන්නේ? කොහොමද ඒක? මට ප්‍රශ්නයක් නැහැ. මම මොන જાතියේ මිනිහද කියලා මගේ ගෙදර අයත් දන්නවා ගමේ අයත් දන්නවා. ඔය කඩන්න ගිහලා අහු වුණා නම් තමසේ කොහොමද ගෙදර එන්නේ? මට මේ වචන ටික හදවතටම වැදුනා 1999 වෙච්ච සිද්ධියක් මම මේ කියන්නේ. බොබ දිනක් කලින්. අදටත් මගේ සිදුවීම අකුරක් වාසමතකයි. මගේ අභිමානය ගැන ඉන්නයි ඔහු හිතුවේ.
මම හිතුවේ නෑ. අන්න යාළුවෝ. අන්න එහෙම යාළුවෝ ආශ්‍රය කරනවා. අපි කියනවා ඔබට රාජාලියන් සමග ඉහළ අහසේ පියාසර කිරීමට අවශ්‍ය නම් පාත්තයන් සමග රජු වෙන්න එපා කියලා. ඇයි එහෙම කියන්නේ? සමහර අය කියනවා කියනවා සර් පාත්තය දෝන වෙනවනේ සර් වැඩවලට. මොන වෙනවා? පාත්තය ආශ්‍රය කරන්න එපා කියන්නේ පාත්තයට රජු වෙන්න එපා කියලා. මගේ ජීවිතේ මට විවිධ ආකාරයේ මිත්‍රයෝ ඉන්නවා. පුතේ මතක තියාගන්න. මම හද්ද පිටසන ගමේ ඉන්නකොට අපේ නෑදෑයෙක්වත් අපි වෙනගත්තේ නෑ. මතක තියාගන්න. මොකද අපි දුප්පත්. මේ නෑයෙක්වත් අපිට අදසර මොටර් සයිකලයක් පදින්න දුන්නේ නෑ. හැබැයි අද තත්ත්වය වෙනස්. මම අද සමාජ ස්ථාවරයේ යවතන ඉන්නවා. ඒ නිසා හතර වර්ගයේම නෑ. හතර වර්ගයේම නෑ. මොනවද දැක්කන ඕන කුමාරගෙන් අහනවා. හතර වර්ගයේම නෑ මොනවද දැක්කන ඕන කුමාරගෙන් අහනවා. ඒයි අපි සමාජ මට්ටමට තියෙන නිසා එදා අපේ ඥාතීන්වත් අපිව ගණන් ගත්තේ නැහැ. අද වෙනකොට මගේ මිතුරු ලයිස්තුවේ කැබිනට් ඇමතිවරුත් ඉන්නවා. බැංකු කළමනාකරුවරු, හරි නීතිඥවරු, වෛද්‍යවරු, ඉංජිනේරු මේ හැම තැනකම ඉන්නවා. හරි හැම කෙනෙක්ම මම කියන්නේ මගේ පම්පෝරිය ගහනවා නෙමෙයි පුතේ. මේ හැම දෙයක්ම මට අහන්නේ මම සමාජ ස්ථාවරය හදාගත්ත සොබරන් ලැබෙනවා. මගේ ලයිස්තුවේ මැනේජර්ස් ඇමතිවරු විතරක් නෙමෙයි වෙනත් කොන්ට්‍රැක්ට් ගන්න අයත් ඉන්නවා. හරි. ඒ අයත් ඉන්නවා. හැබැයි මම එයාට රංචු ගහන්නේ නෑ. කතා බහ කරනවා. හිතවත්කම තියෙනවා. මගේ හිතවත් වල නෑ හිතවත් වල නෑ. හරි. අපි ගමනක් කරන අයත් එක්ක රංචු ගහන්නේ. පාත්තෙත් එක්ක රංචු ගහන්න එපා කියන්නේ පාත්තෝ කවදාත් ඉගෙනගන්න උත්සාහ කරන්නේ නෑ. ඉගෙනන හදන එකට කියනවා ඉගෙනන පාත්තම කඩන්න මෙන්න මෙන්න ඉලා ඉතින් තියෙනවා. හැබැයි රාජාලිය ඉහෙලට යනවා. ඉහෙලට යනවා. ඒ නිසා අපි ආශ්‍රය කරන්නේ ඕනේ එහෙමයි. මොකද්ද මේ කියන්නේ? පුතේ අපි පන්ති යනකොට මොකෙක් හරි යාළුවෙක් ඉන්නවා නම් තාද්ද පන්ති යන්න ඕනේ නැහැ. හැමදාම යන්න ඕනේ. දැන් දවස් 4ක් ජීවිතේ සතියේද ඔන්න අද අපි යන්නේ කියන්නේ. අපි නාන්නේ. අන්න එහෙම තමයි පාත්‍යෝ කියලා කියන්නේ. අපි එහෙම උගාව නම් ඉන්නේ. පන්ති යන එක වැඩක් නෑ. මම හෝම්වර්ක් සෙල්ෆ් ස්ටඩි ගණන් ටික හැදුවද? ඕව කරන්න ඕනේ නැහැ. කවුද කරන්නේ? අර කරන්නේ නැහැ කරන්න එපා කියලා යාළුවෝ ගාව ඉතිහම නොකරන එක සාමාන්‍ය කරදේ වෙනවා. අපි හිතනවා කවුරුත් කරන්නේ මම නොකරන ගානක් නෑ. අපි දැන් එහෙමයි. හැබැයි ඉතින් අපි වෙන යාළුවෙක් ආශ්‍රය කරනවා. හැම එකම හදලා අඩුව 10 වෙනි ගාන උත්තරේ මොකද්ද මචං? ඒක නෙමෙයි මට අඩුව කොහොමද මේ කියලා ඒගොල්ලෝ කතා කරනවා. මට කියන්න දෙයක් නැහැ. මම හෝම්වර්ක් කරලා නැහැ. අන්න මම පාත්‍යයක් දෙකදලා පාත්‍යයක් වෙලා අරුණ ගාව ගියාම මට රැඳෙන්න බෑ. ඒ හැමෝම වැඩ කතා කරනවා. අන්න අපි ගමනක් යනවා නම් පුතේ එහෙම යාළුවා ආශ්‍රය කරන්න ඕනේ. උන් තමයි අපි මංච කියනෝනේ. අරව කවදා නෙමෙයි කියන්නේ. උන් එක හිටියොත් අපිට යන්න වෙන්නේ නැහැ අපට. අපිට අපි ගමන යන්න වෙන්නේ නැහැ. ඒ නිසා මම ගන්න ඔන්න ඔහොම තමයි වෙන්න ඕනේ. හරි. මේ දවස් ටිකේ මම දැක දරුවෙක් මැසේජ් එකක් දාලා දිනවා ගුරුවරයා හැමෝම බලාගෙන ඉතියා මම ඒ නමයක් ගන්නේ කියලා. දැන් එහෙම නැහැ කියලා. පුතේ මං හිතන්නේ කවුරු හරි එහෙම මැසේජ් එක දාපු කෙනා මට WhatsApp මැසේජ් එකක් දාන්න. හරි. ඔයාට කාලය තියෙනවා පුතේ. ඔයාට කාලය තියෙනවා. කවුරු හරි දරුවෙක් ඩිරෙක්ට් මැසේජ් එකක් ගෙවලා දෙනවා ගුරුවරයා හැමෝම විශ්වාස කළා මං ඒ නමයක් ගන්නේ කියලා. දැන් එහෙම නැහැ කියලා. පුතේ මම දාන්නම් මගේ WhatsApp අංකේ බෝඩ් එකේ ඔබ ප්‍රශ්න ඒකට අනිවාර්යයෙන්ම WhatsApp message එකක් දාන්න ඔබට කාලය තියෙනවා ඔබට අනිවාර්යයෙන්ම මේ ගණනයකට යන්න පුළුවන් ඔබත් විශ්වාස කරගන්න අපි යටිහිතේ ශක්තිය කොහොමද පාවිච්චි කරන්නේ යටිහිතේ ශක්තිය පාවිච්චි කරන්නේ පුතේ අපි යටිහිතේ පණිවිඩයක් මගේ ටාගට් එක යටිහිතට දෙන්න ඕනේ ඒක තමයි අපි උදේ දෙන එකට ගමන් ඔබේ අදහස මෙනෙහි කරන්න හොඳට මෙනෙහි කරන්න හොඳට මෙනෙහි කරලා මම අද නැගිට්ටේ මම අද උදෑසන නැගිට්ටේ මෙන්න මේ කාර්යයට ලං වෙන තව වැඩ ටිකක් කරගන්න මේ කාර්යයට ලං වෙන තව වැඩ ටිකක් කරගන්න තමයි මම නැගිට්ටේ ඒ නිසා මගේ ඉස්සරහට යන්න ඕනේ මම තමයි ඉස්සරහට යන්න ඕනේ ඒ වෙනුවෙන් තමයි අද දවස් මම ගත වෙන්නේ ඒ නිසා මගේ අද දවස් කියන්න මේ කාර්යෙම මම යන්නේ මගේ සියලුම දේවල් ඒ වෙනුවෙන් කැප වෙන්නේ මම හිතන්නේ පතන්නේ පාරයන්කට පොබා හිතන්නේ මගේ ටාගට් එක ගැන එතකොට මගේ හිත වැඩ කරන්නේ ඒ වෙනුවෙන් මගේ හිත වැඩ කරන්නේ ඒ වෙනුවෙන් හරි සෑම විටම ඔබ මනස ප්‍රභාස්වරව තියාගන්න ඔබ ඒ තැනට ගියාම ඔබට ලැබෙන දේවල් ගැන හිතලා ඒ තැනට ගියාම ඔබට ලැබෙන දේවල් ගැන හිතලා හරි
මම ඔබට පුංචි දෙයක් කියන්නම් මේක මම හොරෙන් ගත්ත එකක් මගේ එකක් නෙවෙයි. දරුවෙක්ගේ හොරෙන් උසපු එකක්. නේද? දරුවෙක්ගේ හොරෙන් උසපු එකක් නෙවෙයි. කතෘ වෛද්‍ය සුරකින්න බෑ. දරුවෙක්ගේ හොරෙන් උසපු එකක්. ප්‍රභාෂ්කේ චතුරාංගයෙන් තමයි ගත්තේ. මේ එයා එකතරකද කියලා තිබුණා. හිතන්න ඔබ සිහිනවල ජීවත් වෙනකොට කොච්චර සතුටුයිද කොච්චර විනෝදයිද? එහෙම සිහිනේ ජීවත් වෙන විනෝදයි නම් ඒක ඇත්තටම ඇචීව් කරගත්තාම කොච්චර සතුටක් තියෙන්නේ. ඒ කියන්නේ ඔබේ සිහින වාහනය ඔබට සිහින වාහනයක් ගන්න ඕනේ. ඔබේ සිහිනේ තියෙන රේන්ජ් රෝවර් එක. හරි. ඔබ රේන්ජ් රෝවර් එකක් කරගෙන ඔබ සමහර නිකන් ඉන්නවා කල්පනා කරනවා මම රේන්ජ් රෝවර් එකක් කරා. දැන් යනවා මොකද කවුද එක යනවා හෝම් ගන්නවා. පන්තියෙන් චලව ළමයි ඉන්නවා මම වෙලෙකින් යනවා. දැන් මම ගියයි රයිට් එක. ඒ හරි සතුටුයි අපි ඉන්නේ. අපි සිහිනේ ජීවත් වෙනවා. ඇත්තට මේ සිහිනේ ඇචීව් වුණොත් කොච්චර සතුටු වෙයිද? ඇත්තට මේ සිහිනේ ඇචීව් වුණොත් කොච්චර සතුටු වෙයිද? අන්න එහෙම හිතන්න. හිතට ඒ සිහිනේම ජීවත් වෙන්න. ඒ සිහිනේම ජීවත් වෙන්න. ඒ කියන්නේ විශ්ව ශක්තිය පාවකට දව කරනවා. මතක තියාගන්න. විශ්ව ශක්තිය ගන්න උදේට මනසට විශ්වයේ සියලු දේ ස්තුති කරන්න. රයිට්? මම අද මෙන්න මේ තැන ඉන්නවා. මාව මෙතන ගෙන ආපු විශ්ව ශක්තිය ස්තුතියි. මගේ හිතට ස්තුතියි. මගේ දෙමව්පියන්ට ස්තුතියි. right gratitude කියන එක use කරන්න. හරි. ඔබට යන්න ඕන තරම් මෙනෙහි කරන්න. ඔබ හිතන්න දැන් එකක් ප්‍රතිඵල නිකුත් වෙලා මම බලාපොරොත්තු වෙච්ච උසස් ප්‍රතිඵල ලැබිලා. අන්න එහෙනම් ඔබ ඒ වෙනුවෙන් හැමෝටම ස්තුතිවන්ත වෙන්න. මෙන්න කලින් මගේ හෙට උදේ ගෙට්ටහම හෙට උදේ ගෙට ඔබ මෙනෙහි කරනවා ඔබේ උසස් ප්‍රතිඵල ආපු දවස. ඒ ආපු දවසේදී ඔබට කියන ඔබේ නමත් එක්ක මෙන්න දිස්ත්‍රික් කුසලතාවයක් සහිත සමත් වෙලා තියෙනවා. ඒතර එහෙම සමත් වෙලා right මම මගේ උසස් පෙළ විභාගයේ දිස්ත්‍රික් කුසලතාවයක සමත් වෙලා මට මේ ජයග්‍රහණ ලබා ගැනීමට උදව් කරන මගේ යටිහිත ස්තුතියි. හැමදාම මේක කරන්න. හැමදාම මේක කරන්න. පුතේ දිස්ත්‍රික් කුසලතාවයක් වගේ මේ දිස්ත්‍රික් වල 83212 නෙමෙයි හොඳේ. ඒක දිස්ත්‍රික් කුසලතාව හැමෝගෙම ඉස්සරහ දානවනේ. ඒ දිස්ත්‍රික් කුසලතාව 87212 නෙමෙයි. පළවෙනි 10 අතර. පළවෙනි 10 අතර ඒක ස්පෙસિෆික් වෙන්න ඕනේ. අපි සිහින. right? එහෙමයි අපි යටිහිතේ ශක්තිය පාවිච්චි කරන්නේ. මම හිතන්නේ මම ගොඩක් වෙලා කතා කරා අපි දැන් දරුවන්ට අවස්ථාව දුන්නොත් හොඳයි මොනවද දෙයක් දෙනවා නම් අහන්න. පුතේ මම ඔබට මයික්‍රොෆෝන්ස් ඔන් කරන අවස්ථාව දෙනවා. ඊට පෙර මම ඔබට මතක් කරනවා මේ කටයුත්ත ඔබ වෙනුවෙන් අපි ඊ타ත්ම සත්භාවයෙන් කරන කටයුත්තක්. හරි? ඊ타ත්ම සත්භාවයෙන් කරන කටයුත්තක්. එතකොට ඒ නිසා මේ ඔබ මයික්‍රොෆෝන්ස් ඔන් කරන් දුන්නාම ඒක වැරදි විදිහට පාවිච්චි කරන්න එකක් නැහැ කියලා මම හිතනවා. කෙල්ලෝ අමතක කරන්නේ කොහොමයි සර්? අමතක කරන්න බෑ නේද? අමතක කරන්න බෑ ඉතින්. මේ හැබැයි අපි මතක තියාගන්න ඕනේ ජීවිතේ කවදා හරි දවසක මම තනියෙන් ජීවත් වෙන දවස් එනවා. අම්මා තාත්තගේ මුදලින් නැතුව මගේ මුදලින් ජීවත් වෙන දවස් එනවා. අම්මා තාත්තා වගේම පවුල ඔබට නඩත්තු කරන දවසක් එනවා. ඒක ඔබ කෙල්ලෙක් කියන්නේ ඒකට නේද? ඔබ හිතන ඔබ විවාහ වෙනවා. ඔබ වෙනකොට ඔබට දරුවෝ ඉන්නවා. මේ දරුවෝ ඉන්නකොට ගෙදර පිරිමියට පුළුවන් වෙන්න ඕනේ බිරිඳට වේදන් කරන්න බැරි තරම් සල්ලි ගන්න. පිරිමියට පුළුවන් වේදන් කරන්න බැරි තරම් සල්ලි ගන්න පුළුවන් වෙන්න ඕනේ. ඒක උරදස් සාර්ථක පිරිමියෙක්. හිතන්න ගෙදර කන්න විදිහක් නැහැ. ගෙදර පියදම කරන්නේ ඔබ නෙමෙයි බිරිඳ නේද? ඔබේ පුරුෂාධිපත්‍ය එතනම බිමට වැටෙනවා. ඒ නිසා අපි ජීවිතේ ගැහැණු ළමයි පිරි ළමයින්ට ගැහැණු ළමයින්ට ගැහැණු ළමයින්ට පිරි ළමයින්ට මේ හිතීමේ මම වරදක් දකින්නේ නැහැ. ඒ කියන්නේ මම කතා කරන්නේ නැහැ, ප්‍රොමෝට් කරන්නේ නැහැ, ඩිමෝට් කරන්නේ නැහැ. right? වරදක් මම දකින්නේ නැහැ. නේද? මටත් හිතෙනවා ඔබට ඉන්න භාගය මට කියන්න බෑනේ. හරි? ඉතින් ඒ නිසා හැබැයි මොකද මතක තියාගන්න කාරණේ තමයි මේ හැම දෙයකටම වඩා ප්‍රමුඛ වෙන්න ඕන මට අංකයේ තියෙන්න ඕනේ මගේ අනාගතේ. ඇයි මට අනාගතයක් නැති වුණොත් පොතේ ඔය කෙල්ලක් නැති වෙනවා. මට අනාගතයක් නැති ඔය කෙල්ලක් නැති වෙනවා. හරි? මට අනාගතයක් නැති වෙනවා. ඉස්සර තමයි හිටියේ මේ හිගා කකාපල පොතක් කරන් ලුණි බදුයි කමුරත්තනම් කියපු අය හිටියේ ඉස්සර. දැන් හිමයි නැහැ. හිමයි නැහැ. ඒ නිසා මතක තියාගන්න මම ජීවිතේ තැනකට ආව මම පොරක් වුණොත් මම චරිතයක් වුණොත්
අනිත් හැමදේම මට ප්‍රශ්න නෙවෙයි. මම සමාජයේ චරිතයක් නෙවෙයි මම පොරක් වුණා. මම දෙව කිසිදයක් ප්‍රශ්න නෙවෙයි. ඒ ඕන දෙයක් ළඟා කරගන්න පුළුවන් තාපහසු. හැබැයි මම සමාජයේ මම ජීවිතේ පොරක් නොවුණා. මගේ ජීවිතේ මම දිනුවේ නැත්තම් අර ඊට පෙර ළඟා කරගෙන ඉච්ච ගොඩක් දේවල් අපිට අහිමි වෙනවා. අර ඔය අහගෙල්ලත් එහෙම තමයි. එයාත් අහිමි වෙනවා. ඒකට යාට වර්ධ කියන්න බෑ. ඒකට වර්ධ කියන්න බෑ. තේරුණාද? ඒකට වර්ධ කියන්න බෑ. උඹ කෙල්ලෙක් වුණා. උඹගේ කොල්ලත් උඹ උදාලේ නැහැ. උඹ හතරට දාගෙන නැත්නම් උඹ කොල්ලෙක් වුණා උඹේ කෙල්ලත් උඹ උදාලේ. ඒ නිසා සෝෂල් ස්ටේටස් එක හදාගන්න ඕනේ. සෝෂල් ස්ටේටස් හදාගන්න ඕනේ. ඒක බරපතල කරගන්න. එතකොට අනිත් දේවල් අවශේෂ දේවල් වේවි. අනිත් දේවල් අවශේෂ දේවල් වේවි. මගේ අක්කගේ වෙඩින් එක ඊළඟ සතියේ මට මාස දෙකක් විතර පාඩම් කරන්න බැරි වුණා. මං ආයේ කොමර්ස් පාඩම් පටන් ගන්නෙ. මං සෙකන්ඩ් try කරන්නේ. right. පුතේ බරපතල ප්‍රශ්නයක් නේද? බරපතල ප්‍රශ්නයක්. අක්කගේ වෙඩින් එක ගොඩක් වැඩ තියෙනවා. මම දැන් පුතේද දුවේද කියලා පණිවිඩ දෙන්න පුතෙක් නම් මුද්දක් ලැබීමටත් නියමිතයි. නේද? හරි. එතකොට පුතේ මේ අක්කගේ වැඩේ කරන්න ඕනේ අපි. අර මම කිව්වා වගේ මම කලින් කිව්වේ අපි ටාගට් එකට යද්දි මොනවා හරි දෙයක් කරගෙන අපිට කැප කරන්න ඕන. අපි අපේ නිින්දෙන් හරි කැප කරන්න ඕන. පුතේ මතක තියාගන්න ඔයා බැහැලා වැඩ කරනවා නම් විභාගෙන් බැහැලා වැඩ කරනවා නම් ගෙදර අය වට වෙඩින් එකේ වැඩවලට කතා කරන්නේ ළමයාට කරදර කරනකොට එයා විභාගෙට පාඩම් කරනවා. ඔයා සෙකන්ඩ් ෂයි කියන්නේ මේ ජීවිතේ එක තැනක එක අවස්ථාවක් වටින අවස්ථා තුනෙන් එකක් ගිලිහිලා තියෙන්නේ. බරපතල දැනගෙන දෙවණි එක කඹයදීමේ තරගයක් වගේ. පළවෙනි රවුන්ඩ් එක මොකද පෙරදිලා. දැන් දෙවෙනි රවුන්ඩ් එක ඇදගෙන අල්ලගෙන ඉන්නේ. මේකේ පරදින්න බෑ. මේකේ පරදින්න බෑ. මම ඔබට කතාවක් කියනවා. මගේ මිත්‍රයෙක් ඉන්නවා. මේ හැමදේම සජීවී කතා. කොරණ කලුතරව දරුවෙනවනේ මේ කතාව දන්නවා. මගේ මිත්‍රයෙක් ඉන්නවා දසුන් කුමාරන් කියලා. උසස් පෙළ ව්‍යාපාර අධ්‍යයන උගන්වන පන්තික ගුරුවරයෙක්. ලංකාවම දන්න ගුරුවරයෙක් දැන් මේ වෙනකොට. ඔහු ඕල් ඒ ලෙවල් කරනවා. ඔහු ඒ ලෙවල් කරනවා. පුතේ ඔහු ඕ ලෙවල් මහ දැවැන්ත ප්‍රතිඵලයක් ගත කෙනෙක් නෙවෙයි. එකම එක එකයි තිබුණේ. ඒ ගණිතයට. එකම එක එකයි තිබුණේ ඒ ගණිතයට. හරි. එයා කොමර්ස් කරේ උසස් පෙළ. එයා කොමර්ස් උසස් පෙළ කරන කාලේ මේ විවාහයක අගමැල්ලේ උසස් විවාහට මාස 6ක් විතර තියෙද්දි මට දවසක් කෝල් එකක් දෙනවා. කෝල් එකක් දෙනවා කුමාරයා ගෙදර දින්නේ. මම කන්නේ නෝනේ ට්‍රිප් එක මම ගිහින්. මම ඇයි නෑ අද අපේ ගෙදර ගෝයල් කපනවා. ගෝයල් සුද්ධ කරනවා මේ සුද්ධ කරනවා. මේ ෆෑන් එක දාලා සද්දේ මට පාඩම් කරන්න බෑ. මම බැරි වාගේ ඉඳලා ඉන්නවා ඔබ රෙදට පාඩම් කරනවා. නේද? අපි නම් අද පාඩම් කරන්න බෑ මේ සුද්ධ කරනවානේ. ඉතින් දාගත්තා මම ගෑවා කොටක් පන්නේ කියන්නේ. හැබැයි එයා ඒ වෙලාවට සුද්දාස් නම පරායි මම ඉස්බස් කරන්නේ අක්කා ඉන්නවා ගෙදර මම කෝල් එකක් දෙන්න ඔයා යන්න. මම කර කතා කරලා මෙයා හොඳයි. මම කාමරේ යනවා දෙන්න කියලා. එයා ඒ වෙලාවට පාඩම් කරා. එයා ඒ වෙලාවට පාඩම් කරා. right? ඒ නිසා අපි ප්‍රමුඛතාව දෙන්න ඕනේ මොකටද කියලා අපි තීන්දුව කරන්න ඕනේ. අපි ප්‍රමුඛතාව දෙන්න ඕනේ මොකටද කියලා අපි තීන්දුව කරන්න ඕනේ. right? අපේ ජීවිතේ වැඩවලට අපි ප්‍රමුඛතාව දීලා ඉන්න ඕනේ. මම ලෝකෙ දිනන්න ඕනේ. මගේ කවුරුවත් දිනුවට වැඩක් නැහැ. right? බුදුහාමුදුරුවෝ බුදු වුණාට පස්සේ යශෝදරාට බණ කියලා මොහොම කරලා ගියා. බුදුහාමුදුරුවෝ එයා බුදුන්ගේ වයිෆ් කියලා එයාට නිවන් දෙන්න බෑනේ ත්‍රි. නේද? ජාතික ලැයිස්තුවේ නිවන් දෙන්න බෑනේ. බුදුහාමුදුරුවෝගේ වයිෆ් කියලා. ඒම බෑ. ඒ නිසා පුතේ මගේ වැඩේ මම කරගන්න ඕනේ. හරි? ඒ නිසා ඔබ ගෙදර අක්කගේ වැඩේ කරන්නත් ඕනේ. ඒ අතරතුර ඔබ ඔබේ කටයුතු කරගන්නත් අවශ්‍යයි. පුතේ කවුද මේ අපේ ශශිකා ප්‍රශානි යටිහිතේ ශක්තිය ගැන අහනවා. මම කීප වතාවක් ඔයාගේ ප්‍රශ්නට උත්තර දුන්නා. පුතේ මට WhatsApp එකට කතා කරන්න. මම ඔයාලට උත්තරයක් දෙන්නම්. නිප්පුණී අහලා දෙනවා සර් පාඩම් කරන්න හොඳ ප්ලෑන් එකක් හදාගෙන හදන්නේ කොහොමද කියලා. පුතේ මොකක්ද ඔයාගේ විභාගේ කොයි අවුරුද්දේද? පුතේ දැන් එන මැසේජ් ප්‍රමාණයත් එක්ක මට මැසේජ් කියව ගන්න අමාරු වෙනවා බලමු
ඉතින් බලවත් ශක්තිය කාරී පුතේ අපේ මේ ඇඩ්මින් ටීම් එක මෙසේජ් කරන්න එපා දැන් මෙසේජ් ගොඩක් එනවා මට කියව ගන්න අමාරුයි තරුෂ් දනංජලි හරි තරුෂ් දනංජලි මට WhatsApp මෙසේජ් කරන්න මම මට උත්තර දෙන්නම් ඔයාලට පුළුවන් ඒ නමයකට යන්න පුළුවන් කෙල්ලෝ මතක කරන විදිය මම කිව්වා සර් මට ඉස්කෝලේ වැඩ ගොඩයි ඒත් ඒව කරන්න හිතෙන්නේ කොච්චර හිතාගත්තත් මට හිතෙන්නේ නැහැ මම හිතනවා අද නම් අනිවාර්යෙන්ම කරනවා කියලා ඒත් නෑ මම කාලසටහන වැඩ කරන්න හැදුවත් ඒක හරියන්නේ නැහැ මම හිතන්නේ මේ ප්‍රශ්නේ පොඩ්ඩක් අයියා වෙනවා නම් හොඳයි කියලා හරි කවන්නේ අයියාගෙන් අහන්න ඕනේ නැහැ මගෙන් වෙන්නේ රයිට් ඔකේ මෙහෙමයි පුතේ මම කිව්වේ අපේ නිකන් ජස්ට් දැන් සමහර වෙලාවට මිනිස්සු හිතනවා අනේ මට ලොකු වාහනයක් තිබුණා සමහරවිට ලොකු වාහනයක් ගියම අපි සමහරවිට අනේ මට ලොකු වාහනයක් තිබුණා සමහරවිට මොහොත සපෝට් ජීවිතයක් අවශ්‍යයි හැබැයි සපෝට් ජීවිතය වෙනුවෙන් එයාලා මහන්සි වෙන්නේ නැහැ එයාලා වැඩක් කරන්නේ නැහැ එයාලා හිතන්නේ මෙන්න මෙහෙමයි අනේ කවුරු හරි මම පාරේ යනකොට සුද්ධ දෙන්නෙක් ඇවිල්ලා මාව දැකලා මගේ අහිංසකකම දැකලා මාව අරන් ගිහලා හදාගන්නේ ඒ මහදාගෙන ඒගොල්ලෝ දේපල මම කරන්නේ අන්න ඒක සුරංගනාවක් වගේ මේ නැත්නම් කවුරු හරි හොඳ සල්කාර පොලක් වාහනයක් නවත්තලා අනේ අපි අර මැනේජර් දුවත් වලින් දුව වගේමයි අපේ දුවෙක් මලා එන්න අපේ ගෙදර යන්න කියලා මාව එක්ක අල්ලගෙන මට සපාස් ගන්න දෙයි කියලා එහෙම හිතාගෙන ඉස්සෙල්ලා කොහොමද හිතාගෙන ඉන්නේ මට දැනෙන දේ හරි මට මෙහෙම වෙයි කියලා ජීවිතය අපිට එහෙම වෙන්නේ නැහැ ජීවිතය එහෙම වෙන්නේ නැහැ අපි මහන්සි වෙන්න ඕනේ රයිට් ඒ නිසා ඔය ටාර්ගට්ස් දාගන්න right ස්කූල් හෝම්වර්ක් තියෙනවා නම් ගෙදර ආවට පස්සේ 5 වෙනකොට මම මේ වැඩේ කරලා ඉවර වෙන්න ඕනේ right 5 වෙනකොට කරලා ඉවර වෙන්න ඕනේ අපි වැඩක් ප්ලෑන් කරලා ඒ වැඩේ අපි සාර්ථක කරලා මාන සතුටක් එනවා මාන සතුටක් වෙනවා ගැම්මක් එනවා වැඩේ පොඩි වැඩක් වෙන්න පුළුවන් බෑ ටයිම් ෆ්‍රේම් එකක් දාලා මම වැඩේ කරලා මාන ගැම්මක් ඒ ගැම්ම ගන්න ටයිම් තියාගන්න 5ට පෙර මම මේ වැඩේ ඉවර කරනවා right 6ට පෙර හෝම් ගණන් ටික හදලා ඉවර කරනවා 7 වෙනි සයන්ස් වල ටික ඉවරයි හරි හතෙන් සයන්ස් එකට වැඩ කර ඉන්නකොට කවුරුහරි වැඩක් කිව්වොත් කේන්ති ගන්න එපා. කේන්ති ගත්තාම මොකද වෙන්නේ? කේන්ති කියන අපි කියනවා කියන්නේ මෙහෙම. ඔබ නිවැරදි නම් ඔබට කේන්ති ගන්න ඕනේ නැහැ. ඔබ නිවැරදි නම් ඔබ කේන්ති ගන්න ඕනේ නැහැ. ඔබ වැරදි නම් ඔබට කේන්ති ගන්න අයිතියක් නැහැ. ඒ කියන්නේ ඔබ හරි වුණත් ඔබට කේන්ති ගන්න ඔබ වැරදි වුණත් ඔබට කේන්ති ගන්න බෑ. කේන්ති ගන්න බෑ තේරුමක් නෑ. කේන්ති කියන්නේ හරියට මේ මොනවද මේ මිනිහාගෙන් බේරෙන්න ඉත ගිහිනවා කියනවා. ඒ විතර මිනිහෝ ඉන්නවා හරිය හැමදේම මේකෙන් දෙන්න බැරිම ගෙට කියනවා. ඒක මොකද මාධ්‍යවලින් නිසා කේන්ති ගන්න එපා. කේන්ති අපිට කේන්ති කියොත් එහෙම කතා නොකරන්න. කතා කරන්න එපා. මොකද කරලා විනාඩි කිහිපයක් එහෙම නෙමෙයි. ඒක ඔබේ කේන්ති ලියුණාට පස්සේ ඔබ යාළුවෙක්. කේන්ති ගන්නවා කේන්ති දෙන්නොත් ස්ථිර පියාගෙන කතා කරන්න. එන්නම් කියන නිකන් ඉන්න ටිකක් වෙලා ඊට පස්සේ කේන්ති ලියුණාට පස්සේ යන්න. කේන්ති කියලා වචන කිව්වොත් ඒව නොකියුවා කරන්න බෑ මතක තියන්න විසිකරපු ගලකුයි කියපු වචනකුයි අපු ගන්න බෑ ගලක් විසිකරලා පස්සේ අනිවාර්යයෙන්ම එන්න එක කියලා හරිම වැරදි ටාගට් එකට ගිහලා නතර වෙන්නේ වචනයක් කිව්වට පස්සේ ඒ වචනේ අපු ගන්න බෑ ඒ නිසා බොහෝ විතර දෙයක් නැති වෙන්න පුළුවන් ඒ නිසා එම් කේන්ති කරලා ඉපා කේන්ති කරලා කතා කරන්න බෑ ටිකක් වෙලා ඉන්නේ එතකොට නිකම්ම මගේ ඇරෙන්නේ සර් පාඩම් කරන්නේ ප්ලෑන්ස් තිබ්බට ගොඩක් කල් එක තියාගෙන ඉන්න බෑනේ සයන්ස් කොලෙජ් එකේ නම සඳහන් කරන්න බැරි මිත්‍රයෙක් ඩොට් එකක් තමයි නමට තියෙන්නේ right okay මෙහෙමයි පුතේ අර මම කලින් කිව්වා වගේ කෙටි කාලේ අපිට සැලසුමක් ගන්නකොට දැන් උසස් පෙළ කරන්න පටන් ගත්ත කාලේදී අපි ටාගට් එකක් ගත්තාම අයිලන්ඩ් ට්‍රස්ට් වෙනවා කියලා ඒකේ ප්‍රතිඵලයෙන් තව අවුරුදු 2කමාරක් 3ක් යනවා. ඒ අවුරුදු 2කමාරක් 3ක අපිට බලන්න බෑ. දැන් අපි පාඩම් කරන ගත්තට දුක් වැඩ කරන් කාලයක් වැඩ කරන්න බෑ කියලා මම කියන්නේ. ඒ නිසා කෙටි කාලේ සැලසුම අවශ්‍යයි. හරි. කෙටි කාලේ සැලසුම අවශ්‍යයි. දැන් අපි සිරිපාද යන්න යනවා කියලා මේ සිරිපා කරුණා සමයේ. එතකොට අපි සිරිපාද යනවා. සිරිපාද යනවා නම් අපිට ටාගට් එකක් තියෙනවා. මම හොරණින් පිටත් වුණාම මම මෙන්න මේකට අවිස්සාවෙල්ලට යනවා. මේකට හැටන් වලට යනවා. මේකට නලතන්නියට යනවා. මෙන්න මේකට දිගට පාන්න යනවා.
ඒනවාට මේ මෙතෙන්ට යනවා. මේ වෙනකොට මේ සීතල ගඟුලට යනවා. එහෙම බෑ කෙටි කාලෙන් සැලසුම් තියෙන්න ඕනේ. ඒතර ඔයගොල්ලෝගේ විභාගෙදී කෙටි කාලෙන් සැලසුම් හදා ගන්න ඕනේ. හරි. මම මෙන්න මේ පාඩම මේ මාසෙට වැඩ කරලා ඉවර කරනවා. උඹ මේ මාසෙත් මේ පාඩම ඉවර කරනවා. අන්න මේ මාසෙ ගියා. ඊළඟ මාසෙත් එහෙම ප්ලෑන් එකක් දානවා. මේ මාසෙදි මේ වැඩේ කරනවා. හරි. එතකොට අපි නතර වෙන්නේ මාසයේ කෙටි කාලයේදී කෙටි කාලේ වැඩේ කරන්න ඕනේ. ඒක දුරේක බලාගෙන වැඩ කරලා සාධු තියෙනවා නෙමෙයි තාම තියෙන ප්‍රශ්නේ එහෙම බෑ. කෙටි කාලෙන් සැලසුම් කරනවා. ඒතර ප්‍රශ්න තියෙනවා. ඊළඟ කෙනෙක් අහනවා මම සර් ලව් එෆෙයාර් එක නතර කරන්න තීරණය කළා අදිනා ගානිවරද ගන්න. ඒ තේ මතක් කරනවා කියනවා. තරහින් එපා. ඕවල් ගැලපෙන්නේ කුණු හරප කියලා. ඇයි? ඒ ලව් එෆෙයාර් එක නතර කරන්න ඕනේ විවාහ කියලා. ඇයි? දැන් නතර කරනවා කියලා කියනකොට ස්විච් එකක් දාලා තියෙනවා ඔන් කියලා. දැන් ඒ ස්විච් එක අපි ඔෆ් කරලා දෙනවා. එහෙම එකක්ද? බොරු වැඩ කරන්න එපා. හරි? ඒක බොරු වැඩ. ඇයි? දැන් එෆෙයාර් එක ඇති කරනවා නැති කරනවා ස්විච් එක ඔන් ඔෆ් කරනවා නෙමෙයි අපේ හිතේ ඔක්කොම තියෙන්නේ. හරි එෆෙයාර්ස් නවත්තන්න ඕනේ බලන්න. එහෙනම් ඒ කාටද යන්න ඕන වෙලා. හරි? විභාග ගණන් නතර කරමු කියලා කියන්නේ විභාගය නම් අමතක කළා හරි? නේද? ඈතින් ඈතට ගියා තමයි. ඒක තමයි වෙන්නේ. හරි? ඒ නිසා අපි මේ එහෙම නතර කරන්න ඕනේ හැබැයි මතක තියාගන්න පාඩම් කරන වෙලාවට ඉස්සෙල්ලා මතක කරගන්න. මම මේ විශේෂණ ගහන බෞද්ධ ධර්ම ගොඩක් ඇති. ඔබ දන්නවා කටන පින්කම් තියෙනවා. මේ කටන පින්කම් දෙන කාලේ මේ මාසෙදී හැම පොයෙටම පොහේ කරනවා කියලා වැඩසටහන කරනවා හමුදුරු. පොහේ කර්මය කියලා. පොහේ කර්මය කියලා කියන්නේ වස් කාලේ තුළ ඒ වගේ අවදක් වරදක් වුණොත් ඒක ස්වාමීන් වහන්සේලා කතා කරලා ඒක අනුබාරු වදන්නේ. මේ මම පොහේ පින්කම් කරනකොට පොහේ කර්මය කරනකොට මේ කර්මය කරනකොට උදේ ඒ ශාලාවේ බාහිර විදිහට සම්බන්ධතා සියල්ල නැති කරනවා. ලයිට් වයර් පවා ගන්නවා. ලයිට් වයර්, ටෙලිෆෝන් වයර් සීමාවක් දාලා තියෙන අත්විවරම් දානකොට හැම පන්සලෙන් පොහේ කර්මය කරන්න බෑ. පොළොවට සම්බන්ධ නැහැ. ඒ සීමාව ඇතුළේ තියෙන්නේ. බයර් පොසියල්ල කරනවා. කනෝද පොහේ කර්මය කරන ඒවා විතර හදා ගන්නකොට බාහිර සම්බන්ධතා සියල්ල නතර කරන්න. ෆෝන් එක ඔෆ් කරන්න ගෙදර යන කියලා මම පාඩම් කරනවා ඩිස්ටර්බ් කරන්න එපා කියලා ෆෝන් ඔන් කරගෙන පාඩම් කරන්න බෑ පුතේ. ටින් ටින් ටුන් ටුන් කරලා මෙසේජ් එකක් ආවම අපි ඒක බලනවා. අපි ඒක රිප්ලයි එකක් දානවා. එයාත් එවනවා අපි දානවා ඔන්න දැන් වද පාඩම ඉවරලා අරකට යනවා වැඩි. දැන් අපි රිප්ලයි එකක් දාලා ඒකට යා රිප්ලයි නොකළොත් අපි හිතට හරිනේ. මොකද උනේ? ආවුනාවද? වැඩක් උනේ නෑ. වැඩ කරගන්න බෑ. ඒ නිසා පාඩම් වලට ඉස්සෙල්ලා පැත්තකින් දාන්න. පාඩම් ප්‍රශ්න ඔක්කොම අමතක කරලා තියන්න. පාඩම් කරන්න. හරි පාඩම් කරලා ගන්න බ්‍රේක් එකේදී ඔයගොල්ලෝ වැඩ කරගන්න. ඒ නිසා අද නතර කරලා සම්බන්ධයෙන් හෙට පටන් ගත්තා ඒ වගේ බොරු විලු කරන්න එපා. හරි? අමනාපෙන් නෙවෙයි කිව්වේ. සර් මම පීනස් රෝගයෙන් දැඩිව පීඩා විඳින කෙනෙක්. ඉතා සතුටින් දැනුම් දෙනවා. ඔය රෝගයෙන් මම දැඩිව පීඩා විඳිනවා. නේද? ඔයගොල්ලෝ අයිනදී මේ සෙෂන් එක පටන් ගන්න ටිකක් වෙලා යනකොට මම පොඩ්ඩක් කැමරාවෙන් එළියට ගියා. පීනස් නිසා පොඩ් බෙදා ගන්නවා. පුතේ බාහිර විශ්දයක් අපිට බාධා කරගන්න එපා. හරි? ඒ දේවල් ගැන හිතන්න එපා. ඔයගොල්ලෝ දැන් ගිමුහුන් යනවා. උදේ නැගිටලා පටපට කරලා 50කට ගිහලා තමයි තල්ලු ස්ටාර්ට් වගේ තමයි මම දන්නවා ඉතින් මටත් තේරෙන්නේ. අපි කෙටි කාලෙ විසඳුම් පාවිච්චි කරන්න පුළුවන්. හරි. නේද? ඇලරින් පෙත්තක් හැමදාම උදේ හවස බොන්න. සෑමටම මොනතර පාවිච්චි කරන්න. තාවකාලිකව එළිය අඩු වෙනවා. උදේ හවස ඇලරින් පෙත්තක් ගන්න බයිරදෝ මම කියන්නේ මම පුදුර ගානක් අධ්‍යක්ෂකවරේ ඒ නිසා බයිරදෝ ගන්න ඇලරින් පෙත්තක් ඇලරින් 10 මිලිග්‍රෑම් උදේ හවස බොන්න උණුවතර පාවිච්චි කරන්න. තාවකාලික රෝගී මගේ හැරේ වැඩි කරගන්න පුළුවන්. වල ඒත් අමාරු නම් දවල් දවස යුටිලයිස් කරන්න පොඩිකට. ඒත් අමාරු නම්. රයිට් මම තනි ෆෝන් එකෙන් කරන්නේ ඒ නිසා තමයි මේ සමහරවිට ඔයගොල්ලන්ගේ මෙසේජස් ටික බලන්න නැවත වරක් මම පිටිපස්සට යනවා. සර් මම 2022 A level කරන්නේ ස්ටඩි ප්ලෑන් එකක් හදාගන්නේ කොහොමද? රයිට් පීනස් රෝගය මටත් උත්තරයක් දෙන්නකෝ සර්. සර්ට ඉන් සිද්ධ වෙනවා. දනීෂා රසංගි මට මොකද්ද පුතේගේ ප්‍රශ්න? දනීෂාගේ ප්‍රශ්නේ මට ඇවිල්ලා නැහැ නේ. දනීෂා සර් මම 22 A level බයොලොජි කරන්නේ. FA එකක් තියෙනවා ඒත් ඒක නවත්ත ගන්න ඕනේ. ඒ නිසා ගොඩක් වැඩ මිස් වෙනවා යන්නේ කියලා හිතෙනවා. මුලින්ම හොඳට වැඩ කරා මම ඒත් යාළුවම තමයි කියන්නේ
එපා පවරෝ කියලා මොනා කරන්නද කියලා හිතාගන්න නැහැ. right. මෙන්න මෙහෙම දෙයක් තියෙනවා. මේ ප්‍රශ්න මම මෙහෙම උත්තරයක් දෙන්නම්. mindset. හරි. පළවෙනි කතාව mindset. අපිට mindset එකෙන් control කරගන්න බැරි නම් mindset එකෙන් මේ control කරලා වැඩේ කරගන්න ඕනේ. හරි. මගේ ප්‍රේමයක් දෙනවා. ඒ ප්‍රේමේ මගේ පාඩම බාධාවක් වෙන්න බෑ. හරි. ප්‍රේමවන්තයව වන්තියෝ හේ ඉන්නවා. එයා ඉන්නවා. එයා දෙක කතා බලන පාඩම් කරනවා. හැබැයි එයා මගේ වැඩේට disturb වෙනවා නම් ඉතින් මගේ ටාගට් එකක් තියෙනවනේ. ජීවිතේ කසාද බඳින එක නෙමෙයි ටාගට් එක. ජීවිතේ කසාද බඳින එක නෙමෙයි ටාගට් එක. මගේ ටාගට් එකක් තියෙනවා. මොනවා හරි දෙයක් මගේ ටාගට් එකට බාධාවක් වෙනවා නම් මගේ වයින් කරනවා. මොනවා හරි දෙයක් මගේ ටාගට් එකට බාධාවක් වෙනවා මගේ වයින් කරනවා. අරෝ පව් කියලා කියන කවුරුවත් නැහැ. දවසකට මම පව් කියන. අර ඔබ පව් කියන කවුරුවත් නැහැ. ඔබට මෙහෙම උනේ අරෝ නිසා කියන කවුරුවත් නැහැ. එහෙම කිව්වත් වැඩක් නැහැ ජීවිතේ වරදනාට පස්සේ. ඔබ වෛද්‍යවරයෙක් වුණොත් ඔබ වෛද්‍යවරියක් වුණොත් ඔයාලට ඔය ප්‍රශ්නේ එන්නේ නැහැ. මේ ප්‍රශ්නේ එන්නේ නැහැ. ඒ නිසා පුතේ ටාගට් එකට යන්න. ටාගට් එකට ගියම වඩේ බාහිර දේවල් ඉමේල් හැදෙනවා. ඔබේ ටාගට් එක මොනවා හරි බාධාවක් වෙනවා නම් ඉවත් කරන්න. බාධාවක් නෝ ඉවත් කරන්න. ඉවත් කරලා ටාගට් එකට යන්න. ටාගට් එක ගිහිල්ලා එයාට අත දෙන්න අපිට පුළුවන්. එයාට අත දෙන්න පුළුවන්. හරි. මතක තියාගන්න. මට අනුන්ගේ ජීවිතවලින් වග කියන්න බෑ. හැබැයි මම මගේ ජීවිතේට වග කියන්න ඕනේ. මම මගේ ජීවිතේට වග කියන්න ඕනේ. මම අම්මා තාත්තට වග කියන්න ඕනේ. මම සමාජයට වග කියන්න ඕනේ. මම නිදහස් අධ්‍යාපනයෙන් ගන්නේ මේ රටේ මිනිස්සුන්ගේ බදු මුදල් නෙවෙයි මම මේ රටේ මිනිස්සුන්ට වග කියන්න ඕනේ. ඒ නිසා තනි පුද්ගලයෙක් වෙනුයි මට මගේ ජීවිතේ සියල්ල නැති කරගන්න බෑ. ඔබට බැලන්ස් කරන්න බැරි නම් ඔබ ඉවත් වෙන්න. ඔබට පව් කියන කෙනෙක් නෙවෙයි. පුතේ ඔබ මයික් එක ඔන් කරලා ප්‍රශ්න අහනවා නම් මට වඩා හොඳයි. මොකද මේ මැසේජ් ටික කියව ගන්න ලොකු වෙලාවක් යනවා. සමහර ඒවා මම 20යි 21 O level පාඩම් කරන්න අලුතෙන් පටන් ගන්න ඕනේ කොහොමද? හරි 22 එක්කනට ස්ටඩි ප්ලෑන් එකක් පුතේ උදාරි නේද? මට WhatsApp මැසේජ් එකක් දාන්න මම ඔයාලට ස්ටඩි ප්ලෑන් එකක් WhatsApp එකට දෙන්නම්. 20යි 21 O level පාඩම් කරන්න අලුතෙන් පටන් ගන්න කොහොමද? right 20යි 21 O level නම් පුතේ මාස අපිට 5ක් තියෙනවා තව මේ වල විභාගෙ තියෙන්නේ. right ඒ වල දැන් පටන් ගන්න පාඩම් කරන්න දවසට පැය 3ක් පාඩම් කරන්න. දවසට පැය 3ක් මාස 5ක් තියෙනවනේ. දවසට පැය 3ක් පාඩම් කරන්න විතර පන්තියට යවමුත් නැතුව පාඩම් කරන්න. දවසට පැය 3ක් පටන් ගන්න. අමාරු විෂයන් ටික වල මුලින් ඒවා පාඩම් කරන්න. එක පාඩමක එක යුනිට් එකක් කරාට පස්සේ එක විෂයයක යුනිට් එකක් කරාට පස්සේ ඒ යුනිට් එකෙන් අහන ප්‍රශ්න වලට උත්තර දෙන්න. ඒ යුනිට් එකෙන් අහන ප්‍රශ්න වලට උත්තර දෙන්න. උත්තර දීලා උත්තර ටික නැවතත් බලන්න. එහෙම කරගෙන යන්න ගැටලුවක් වෙන්නේ. පාඩම් කරන්න පටන් ගන්නකොට අනිවාර්යයෙන් හිතනවා පැය 3ක්වත් පාඩම් කරනවා කියලා. ඒත් සර් පැයක්වත් යන්න කලින් කම්මැලි හිතනවා නෙත් මේ. මෙහෙමයි. එක දිගට පැය 3ක් පාඩම් කරන්න අමාරුයි. එක දිගට පැය 3ක් පාඩම් කරන්න අමාරුයි. ටිකක් ගන්න බෝරින් වෙනවා. පැයක් පාඩම් කරන්න. පැයෙන් පස්සේ විනාඩි 10ක් බ්‍රේක් එකක් ගන්න. විනාඩි 10ක් බ්‍රේක් එකක් කරලා විනාඩි 10 වෙනකොට මතක් කරගන්න මම ආවේ මොකටද? මගේ ඒ දේ ප්‍රතිඵල අහම මම මේ දැන් නිකන් සින්දු ඇහුවා තේ බිව්වා ඒවා කියන්න පුළුවන්ද මට? නෑ මගේ ප්‍රතිඵල මම මිනිස්සුන්ට ප්‍රතිඵල කියන්න ඕනේ. එහෙනම් මම වැඩ කරන්න ඕනේ. පැයක් වැඩ කරන්න විනාඩි 10ක් බ්‍රේක් එකක් ගන්න ආයෙ වැඩ කරන්න. බ්‍රේක් එකක් ගන්න. එතකොට විනාඩි 10ක් වැඩ කරලා බ්‍රේක් එකක් ගන්න එපා. පැයක් වැඩ කරන්න විනාඩි 10ක් බ්‍රේක් එකක් ගන්න. අරගෙන වැඩ කරන්න. ආයෙ මතක් කරගන්න බ්‍රේක් ඉවරනකොට මට වැඩක් තියෙනවා මම මේ වැඩේට ආවේ. ඒක බැරි වුණොත් කරගන්න බැරිනොත් මගේ ආත්මෙ ඉවරයි. බය වෙන්නේ. මට ඔන්ලයින් ක්ලාස් වැඩ හරියට කරගන්න බැරි වුණා සර්. දැන් තමයි තේරෙන්නේ. ඊටු දවස් ටික උසස් වල දාගන්න මොකද කරන්නේ? පුතේ 20යි 21ද ඔයා? 10 වසරේ දරුවා මට WhatsApp මැසේජ් එකක් දාන්න. 10 වසරේ කෙනෙක් මට කියන පාඩම් කරන්න බෑ කියලා විනූෂා නේද? 21. ඕකේ බුද්ධික. ඔව්. පුතේ 21 නම් ඔබ දවසට දැන් පැය 16ක් වැඩ කරන්න. සටහන් හොයාගන්න. ඔබ
ඔබට අවශ්‍ය පාඩම් වල මගේ විචාර දෙනවා නම් පාඩම් ඔබට දෙනවා YouTube එකේ ඕනතරම් තියෙනවා හොයලා බලන්න. පාඩම ගහන්න එනවා. හොයාගන්න බැරුව මට කියන මම හොයලා දෙන්නම්. හරි ඒකෙන් බලාගන්න පැය 16ක් වැඩ කරන්න. ඉතින් නැගිට මොකද නම් වැඩ කරන්න. අත්‍යවශ්‍යම කටයුතු විතරක් ඔයාලා ඉන්නමු. දැන් ඔයා වැඩ කරලා නැහැ නේද කලින්. දැන් වැඩේට මහන්සි වෙන්න ඕනේ. ජීවිතේ වෙනස් කරගන්න ඕනේ. අසමත් වෙන්න බෑ. අසමත් වෙන්න බෑ. හරි වැඩ කරන්න ඕනේ. පැය 16ක් වැඩ කරන්න. මම මගලට බලන්න YouTube එකේ බලන්න. වීඩියෝ බලනකම් ප්‍රශ්න උත්තර ලියන්න. හරි ඒ පාඩම හදන ප්‍රශ්න උත්තර ලියන්න. එහෙම ඔළුවට ධාරණය කරගන්න මේ කාලේ වැදගත් වෙනසක් කරගන්න. right sir plan එකක් ඕනේ sir මම physics ටිකක් අවුල් වෙනවා වගේ නේ sir 22 දිසානායක අපි physics වලට ප්‍රෝග්‍රෑම් එකක් කළා මම ඒකේ link එකක් දෙන්නම් work plan එකක් මම දෙන්නම් දැන් වෙලාව අද ගොඩක් වෙලා ගිහලා පැය එකමාරකට අපි දැන් කතා කරලා තියෙන්නේ මම මේකෙදි work plan එක ගැන කතා කරන්නේ නැහැ මට WhatsApp message එකක් දාන්න මම WhatsApp එකට work plan එකක් දෙන්නම් right අපිට දුකක් දැනුනොත් ඇයි දුක දැනුනේ මොනවද දෙයක් නිසා අපි දුක දුකමත් නැරෙන්න ඕනේ දුක දැනුනොත් අඬන්න ඇත්තටම ලයින් ඔළුව ගහගෙන ඉන්න දුක ඉවර වෙනකම් වැය කරන්න ඊට පස්සේ රිෆ්‍රෙෂ් වෙන්න පුතේ එකම දෙයක ප්‍රතිඵල කීපයක් දෙන්න බෑ නේද තරගේ වීර්ය සම්මානය දුන්නාට පස්සේ ඒක තරගේ වීර්ය සම්මානය ඉවරයි ඔයාලා දුක හිතලා දුකට ඔයා ඇඬුවා කතන්දරේ නිමයි දුකට අඬන මගේ අනිත් වැඩ ටිකක් පාඩු කරගන්න බෑ ඒ දවසක් පොලිසියේ OIC කෙනෙක් හවස පොලිසියේ නිලධාරීන් යන අතර පාරේ මග ට්‍රැෆික් වාහන නතර කරා ට්‍රැෆික් OIC එකට යනවා දෙනවා අවවාදයක් මතක තියාගන්න ඉලා බල ඩ්‍රයිවර්ලට බයිනෝ නම් දඩ ගහන්න එපා දඩ ගන්නවා නම් බයින්න එපා එකම වරද දඬුවම් දෙකක් දෙන්න බෑ ඒ නිසා මට දුක හිතලා කඩන්න ඔළුව ගහගෙන ඉන්න හරි විනාඩි කිහිපයක් ගත කරන්න එතනින් ඒක නතර කරලා ඉස්සරහට යන්න ඒ වෙනුවෙන් අපි මුළු ජීවිතේම හානි කරගන්න බෑ මට මෙච්චර වටින ජීවිතයක් තියෙනවා මගේ අම්මා තාත්තා ඉන්නවා මට ඕනේ නැතිනම් මම අම්මා තාත්තා වෙනුවෙන් ජීවත් වෙන්න ඕනේ මම ඒ මිනිස්සුගේ සීල සැබෑ කළ දෙන්න ඕනේ පුතේ බොහෝ අම්මා තාත්තලා සමහරවිට එක්සිකියුටිව් ජොබ් කරන අය පවා තමන්ගේ පුද්ගලිකත්වය ගැන හිතන්නේ නැතුව දරුවෝගේ සීල වෙනුවෙන් වේදන් කරනවා අම්මා තාත්තා සමහරවිට ජනවාරි පරිවෙන්දලා තඳ නැඳුමක් ගත්තේ නැහැ හැබැයි මුලින් පන්ති වේදන් ටික සියල්ල කරනවා ඔබට පන්ති ගිහලා යාළුවා අතර ලැජ්ජ වෙලා තියන්නේ එහෙනම් පුතේ ඔබට වගකීමක් යුතුකමක් තියෙනවා අහිංසක අම්මා තාත්තගේ සීලයට බලන්න අහිංසක අම්මා තාත්තගේ සීලයට කරන ඔබට යුතුකමක් වගකීමක් තියෙනවා ඒක මතක තියාගන්න මොන ප්‍රශ්න මොකාවත් මේ අම්මා තාත්තා මම වෙන දුක් විඳ මහන්සි වෙන එක එයාට සාධාරණයක් මම කරන්න ඕනේ එයාගේ ආත්මයට එයාගේ අහිංසක බලාපොරොත්තු වල සාධාරණයක් කරන්න ඕනේ ඒක මතක තියාගන්න එතකොට ඔබට වැඩ කරන්න පුළුවන් වෙනවා පුතේ දැන් 21 අය මේ වෙලාවේ පැය 16ක් වැඩ කරනවා නම් පේපර්ස්ම කරන්න. පේපර් එකට උත්තර ලියනකොට පුතේ පේපර් එකට උත්තර ලියනකොට වඩා තේරෙන්නේ නැති උත්තර එන්නේ නැතිව තියෙනවනේ. විෂය බලන්න පොත බලලා අරගෙන ලියන්න. උත්තර බලන්න එපා. ඒ කියන්නේ උත්තර පත්‍ර ප්‍රශ්නෝත්තර පොත් තියෙනවනේ. ඒකේ උත්තරේ බලලා ලියන්න එපා. අදාළ යුනිට් එක බලලා ඔයාගේ සටහන් පොත බලලා ඒකෙන් බලලා ලියන්න. right හරි පුතේ ගොඩක් ප්‍රශ්න යොමු වෙනවා මම හිතන්නේ පුද්ගලික ප්‍රශ්න කතා කරනකොට සමහරවිට අනිත් අය බෝරින් වෙනවා අපි පැයකමාරක් විතර මේ වැඩසටහන කරලා තියෙනවා ඊටම සතුටුයි මම හිතන්නේ මගේ zoom එකේ උපරිම ධාරිතාවට ආවා ඒ නිසා මම ඒ ගැන සතුටුයි පැයකමාරක් අපි වැඩසටහන කරලා තියෙනවා පුතේ මගේ WhatsApp අංකය මේක ඔයාලා මට මැසේජ් කරා මම පොරොන්දු වෙන්නේ හෙට දවස් තුන මේ හැම එකටම උත්තර දෙනවා කියලා. මොකද මේ වෙනකොට මැසේජ් 100ක් ඇවිල්ලා තියෙනවා දැන් වෙනකොට. හරි. ඒ නිසා කොහොමද මේ වැඩසටහන කරන්නකොට මට දවසකට මැසේජ් 25ක් විතර එනවා. හරි.
ඉතින් හැම එකටම මගේ තියෙන කාර්යබහුලත්වයට මට එක දවසක් තුනදී උත්තර දෙන්න බැහැ. නමුත් මම ඔබට පොරොන්දු වෙනවා. මම කවදා හරි ඔබට උත්තරයක් දෙනවා. ඒක කවදා හරි කියලා කියන්නේ ඔබේ විභාගය වුණාම කියලා කියන්නේ මේ සතිය ඇතුළත මට පොඩි කාර්යයක් දෙන්න. මම හැම එකටම උත්තර දෙනවා. හැම එකටම උත්තර දෙනවා. දවස් දෙකක් ඇතුළත මම උත්තර දුන්නේ නැත්නම් නැවත කොට මෙසේජ් එකක් දාන්න මට අමතක වෙලා නැත්නම් මෙසේජ් එක යට ගිහිල්ලා තියෙන්නේ. හරි. ඒ නිසා මේ අංකයට මෙසේජ් කරන්න. විභාග සම්බන්ධව මොටිවේෂන් කවුන්සලින් ඔබට මොනවද කියන්නේ. මම ඔබට කියන්න ඕන මෙන්න මේ කාරණයක්. මම ඔබට කිව්වා. මම ඉතාලි පිටසට දුෂ්කර ගමක් කියලා පොඩි කාලේ හිටියේ. මගේ අපේ ආර්ථිකය බොහොම දුෂ්කරයි. මගේ අම්මා තාත්තා දෙන්නා වතු කම් කරනවා. අපේ අම්මා තාත්තා දෙන්නා මේ ඒකාබද්ධ වැටුප් ගත්තාම අපේ මාස ගන්නක් නෑ. මමයි අක්කයි ගෙදර හිටියේ අම්මයි තාත්තයි තාත්තගේ අම්මයි තාත්තයි හිටියේ අපිත් එක්ක. තාත්තගේ ළඟින් හිටියේ අපිත් එක්ක. ඉතින් අපි ගෙදර කන්න පොඩ්ඩක් වගේ අම්මයි තාත්තයි පඩිය. මහා දුෂ්කරතාවක් වුණා. ආර්ථික අවස්ථා සමාජීය ප්‍රශ්න සමාජ ස්ථාපන අවමානයට අපිට අවස්ථා බොහොමයි. මට 9 වසරේ සපත් දෙකක් හම්බුණා රටේ අයියා කෙනෙක්ගේ මම ඒක දැන් ඔසස් මන්ත්‍රී නේද. මම 6 වසරේ ශිෂ්‍යත්ව වාසයක් කියලා හම්බෙච්ච බෑගින් මම 9 වසරේ ගන්න අරන් ගියා. අන්තිම ගානට පාටි කියලා. සමාජ අපවාදයෙන් ලකුණ බොහෝ ප්‍රශ්න ලකුණ ඒ නිසා තමයි මේ පරිසරම් කළ ඔබට ජීවිතේ දිනන අවස්ථාව දෙන්නේ මම දන්නවා. ඒ මොන ප්‍රශ්න තිබුණාද? අපි ජීවිතේ දිනනවා. අපි ඉරගත්තොත් ජීවිතේ දිනනොත් ඒ ප්‍රශ්න කරයි. ඒ ප්‍රශ්න කරයි. මම ඒක ප්‍රායෝගිකව දන්න නිසා තමයි මට පුළුවන් හැම උදව්වම කරන්න. මට පුළුවන් හැම උදව්වම කරන්න දරුවෝ ඉගෙන ගන්නවා. ඒක ඔබ ඉගෙන ගන්න. ඔබේ ප්‍රශ්න මට දෙන්න. මම ප්‍රායෝගික විසඳුම් දෙන කෙනෙක්. වචන විතරක් නෙවෙයි මම ප්‍රායෝගිකව විසඳුම් දෙනවා. ඒ නිසා ඔබේ ප්‍රශ්න මට දෙන්න. ඔබේ භාගිකව වැඩ කරන්න. ඔබ මට ඔබ chat ඔක්කොම බලන්න ගන්නවා සමා වෙන්න. ඔබ ඒ chat එකට දාන ප්‍රශ්න ඔක්කොම මට WhatsApp එකට දාන්න. පොතේ WhatsApp එකට දානකොට ඔබේ නමයි පාස්වර්ඩයි ඔබේ අවුරුදු භාගික එකක් දාන්න. හරි. කොයි අවුරුදු භාගික එකක් දාන්න. ඒ නිසා මම හිතනවා ඔබ මේ වැඩසටහනේ යමක් ගන්නට කියලා විශේෂ ස්තුතියක් කරන්න ඕනේ මගේ ඇඩ්මින් channel එක. දසිත ජනන්ජන ගම්ලත් සුහද බාසුරු සහ ප්‍රභාෂ්කේ චතුරාංග thank you very much ඔයගලන්ට මේ වැඩසටහන මට අදහස පවා දීලා ඒක තමයි මේක කරේ. ඒගොල්ලෝ ඒ වෙනුවෙන් Google form එකක් හදලා වෙන group එකක් හදලා වැඩ ගොඩක් කළා. මම මේ කාලේ ගොඩක් කාර්යබහුල ගත්තා. අදහස් තමයි මම මේ ඇටෙන්ඩ් උනේ. ඉතින් ඒ නිසා ඇඩ්මින් පැනල් එකට ගොඩක් ස්තුතියි. මාවත් මොටිවේට් කරලා මේ වැඩේ කරාට ඉතින් ඉදිරියේදීත් අපි ඔයගොල්ලෝ වෙනුවෙන් වැඩසටහන් කරන්න බලාපොරොත්තු වෙනවා. කාට හරි තියෙනවා නම් ඊළඟ මම මේක මතක් කරනකොට පහුගිය කාලේ බොහෝ දරුවෝ සීදීන සාගණින් වාර්තා වුණා. කාට හරි සීදීන සාගණින් හිතුනොත් සිතුවිලි ව්‍යාප්ත කරන්න කියලා මම කතා කරා. ඔබේ යාළුවෙක් හරියට මම නැරෙන්න ඉඳලා තියෙන කියලා මම කියන්නේ මෙන්න මේ සර් කෙනෙක් ඉන්නේ නේද පොඩක් කතා කරලා වැඩියෙන් ඊට පස්සේ මැරියන් කියලා. හරි. මේ සීදීන සාගණින් 95ක් වලක්වන්න. 95ක් වලක්වන්න ප්‍රශ්න කතාන්නේ ප්‍රශ්නයක් නෑ. ඒ නිසා මම ඒකත් ඔබට මතක් කරනවා කවුන්සලින් මොටිවේෂන් මම අවුරුදු 10කට වැඩි කාලයක් මම එක්ස්පීරියන්ස් දිනනවා. දරුවන්ගේ සිතුවිලි හදාගන්න හඳුනාගන්න පුළුවන්. දරුවෝ හිතන දේ බව මට කියන්න පුළුවන්. හරි. ඔබත් ඒ විදිහට කතා කරලා ප්‍රශ්නයක දෙන්නේ ඔබ සාමාන්‍ය දෙන්නේ කියලා මට කිව්වේ මොකද දුකියවා. ඒ නිසා දරුවෝ වෙනුවෙන් මම දරුවෝ විතරයි කවුන්සලින් කරන්න වැඩි කියලා කරන්නේ. හරි. දරුවෝ වෙනුවෙන් මම ඕනෑක් කරනවා කියන නම් දරුවෝ වෙනුවෙන් දරුවෝ මම හරි ආදරේ. ඒ නිසා ඔබගේ ප්‍රශ්න හැමෝටම මට දෙන්න ඔබ ඉගෙන ගන්න ඔබ ජීවිතේ දිනන්න. අපි ආයෙ දවසක මේ විදිහට හම්බෙමු. අපච්චි YouTube නාලිකාව අපි අපේ ස්ට්‍රීම් එකේ ඉන්නවා Facebook එකේ ඉන්නවා WhatsApp එකේ ඉන්නවා Telegram එකේ ඉන්නවා අපේ groups follow කරන්න අපි motivation මොනවා හරි දවසකට එකක් එවනවා ඔයගලන්ට ඒකත් එක්ක අපිත් එක්ක ඉන්න ඔයගලන්ට මොනවද ප්‍රශ්න කතා කරන්න අපි හැම විටම ඔබ වෙනුවෙන් ඉන්නවා මම සහ මගේ admin panel එක thank you very much හැමෝටම සුබ දවසක් ඒ වගේම සුබ නව වසරක් ප්‍රාර්ථනා කරනවා. පිහින් එන්න ජය වේවා.